ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය ඉගෙන ගන්නා ඔබ හතරවෙනි නිපුණතාවයේ එම නැත්නම් හතරවෙනි පරිච්ඡේදයේ යටතේ ඉගෙනගෙන තියෙන්නේ වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය හා නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම ගවේෂණය කරයි කියන කොටස. ඒ යටතේ කොටස් හතරක් ඔබ සාකච්ඡා කරලා ඇති ඔබ ඉගෙනගෙන ඇති. එකක් තමයි නිෂ්පාදන න්‍යාය, අනිත් එක තමයි නිෂ්පාදන පිරිවැය න්‍යාය, අනිත් එක වෙළඳපොළ ආකෘති, අනිත් කොටස නිෂ්පාදන සාධක වෙළඳපොළ කියන කොටස. මෙන්න මේ කොටස් වලට අදාළව පසුගිය විභාග ප්‍රශ්නවල අහලා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නේ කොහොමද කියලා තමයි අද දින සාකච්ඡා කරන්නේ. විශේෂයෙන් දෙවෙනි පත්‍රයට අදාළව අසා තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය මේදී සාකච්ඡා කරනවා. ඉන් අනතුරුව ඔබට මාර්ගගත ක්‍රමයක් ඔස්සේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට මෙම පරිච්ඡේදයට අදාළව පිළිතුරු සපයන්නට අවස්ථාව ලබා දෙනවා. ඒ සඳහා ඔබ මාර්ගගත ක්‍රමයට එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයන්නේ කොහොමද කියලා මෙම වීඩියෝ අවසානයේදී මම ඔබට සඳහන් කරන්නම්. පසුගිය විභාග ප්‍රශ්න යටතේ ඔබ වෙත ඉදිරිපත් කරන පළවෙනි ප්‍රශ්නය තමයි නිෂ්පාදන ශ්‍රිතයක් යනු කුමක්ද? දුවේ පුතේ නිෂ්පාදන ශ්‍රිතයක් කියන්නේ මොකක්ද කියලා තමයි අහන්නේ. නිෂ්පාදනය කියන මුළු පාඩම පුරාවම දන්නවා යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන සම්බන්ධතාවය තමයි සලකලා බලන්නේ. යෙදවුම් සහ නිමැවුම් අතර සම්බන්ධතාවය. එහෙම නැත්නම් යෙදවුම් වලින් ලබා ගන්න පුළුවන් නිමැවුම ගැන තමයි කතා කරන්නේ. භාණ්ඩ හා සේවා ගැන තමයි කතා කරන්නේ. ඒකම තමයි නිෂ්පාදන ශ්‍රිතය තුලත් අන්තර්ගත වෙන්නේ. නිෂ්පාදන ශ්‍රිතය කියලා කියන්නේ යෙදවුම් සහ නිමැවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය. යෙදවුම් සහ නිමැවුම් අතර පවත්නා තාක්ෂණික සම්බන්ධතාවය තමයි කතා කරන්නේ නිෂ්පාදන ශ්‍රිතය තුල. නිෂ්පාදන ශ්‍රිතයෙන් යෙදවුම් වලින් උපරිම නිමැවුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදහසක් ගම්ම වෙනවා. මෙන්න මේ නිෂ්පාදන ශ්‍රිතයක් කොහොමද ගොඩනගාගන්නේ? ඇත්තටම සැබෑ ලෝකයේ නිෂ්පාදන ශ්‍රිතය ඉතා සංකීර්ණයි. ඒකට හේතුව යෙදවුම් හතරක් පාවිච්චි කරනවා. මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. ඒවා පාවිච්චි කරලා, භාවිත කරලා නිමැවුම විදිහට එළියට එනවා භාණ්ඩ හා සේවා. දැන් මේ නිෂ්පාදන සාධක හතරම භාවිත කරොත් පැහැදිලි කිරීම කරන්නට අමාරු නිසා සිතා සංකීර්ණ කොටසක් බවට පත් වෙන නිසා ආර්ථික විද්‍යාවේ සූක්ෂම ආර්ථික විද්‍යාවේ උපකල්පනයක් කරනවා ඒ නිෂ්පාදන සාධක හතරෙන් දෙකයි තියෙන්නේ කියලා. ඒ උපකල්පනයක් තුලින් තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මොනවද මේ නිෂ්පාදන සාධක දෙක? එකක් ශ්‍රමය අපි සංකේතවත් කරනවා L වලින්, අනිත් එක ප්‍රාග්ධනය අපි සංකේතවත් කරනවා K වලින්. එතකොට නිෂ්පාදන ශ්‍රිතය අපිට දාන්න පුළුවන් Q සමානයි FLK. Q සමානයි F වරහන් ඇතුලේ L කමාවක් K කියලා තමයි එන්නේ. එතකොට මේ Q කියලා කියන්නේ නිමැවුම කියන එක. එහෙම නැත්නම් භාණ්ඩ හා සේවා නිමැවුම කියන එක තමයි අදහස් කරන්නේ. F කියලා කියන්නේ රඳා පවතී කියන අදහස තියෙන්නේ ශ්‍රිතාත්මක සම්බන්ධතාවයේ පෙන්වන සංකේතය. වරහන් ඇතුලේ L කියන්නේ එතකොට දන්නවා ශ්‍රමය, K කියලා කියන්නේ ප්‍රාග්ධනය. එතකොට අදහස් කරන්නේ සමාන කිරීමෙන් වම් පැත්තේ එමන් නැත්නම් පරායත්ත විචල්ය එමන් නැත්නම් නිමැවුම ශ්‍රමය සහ ප්‍රාග්ධනය යන විචල්යයන් මත රඳා පවතී කියලා තමයි එන්නේ. එතකොට නිෂ්පාදන ශ්‍රිතය තුල ඒ අදහස තියෙනවා නිමැවුම ශ්‍රමය සහ ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක මත රඳා පවතී යන්න තමයි නිෂ්පාදන ශ්‍රිතය තුලින් අදහස් කරන්නේ. දරුවනේ දෙවෙනි ප්‍රශ්නේ තමයි නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයක කෙටි කාල පරිච්ඡේදය දිගු කාල පරිච්ඡේදයකින් වෙනස් වෙන්නේ කවරක් නිසාද? නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයක කෙටි කාල පරිච්ඡේදය දිගු කාල පරිච්ඡේදයෙන් වෙනස් වන්නේ කවරක් නිසාද? මොකක්ද දරුවනි කෙටි කාල පරිච්ඡේදය කියලා කියන්නේ? කෙටි කාල පරිච්ඡේදය කියලා කියන්නේ ඇතැම් නිෂ්පාදන සාධක එහෙම නැත්නම් යෙදවුම් වෙනස් නොවන කාලය, වෙනස් කරන්න බැරි කාලය තමයි කෙටි කාලය කියලා අදහස් කරන්නේ. මෙතනදී ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක විදිහට සාධක ಜಾති දෙකක් කෙටි කාලය තුල ක්‍රියාත්මකයි. දැන් අපි නිෂ්පාදන ශ්‍රිතය හදාගද්දි කලිනුත් සඳහන් කරා
අපි උපකල්පනයක් පාවිච්චි කරලා නිෂ්පාදන සාධක විදියට ගන්න ශ්‍රමය සහ ප්‍රාග්ධනය විතරයි. එතකොට නිෂ්පාදන ශ්‍රිතයේ Q සමානයි F වරහන් ඇතුලේ LK කියලා දැම්මට පස්සේ අපි K උඩින් ඉරි කැලක් අඳිනවා. ඔක තමයි කෙටි කාලයේ නිෂ්පාදන ශ්‍රිතය දක්වන විදිය. මොකක් හරි සංකේතයක් උඩින් ඉරි කැලක් ඇඳ ඒකේ තේරුම මොකක්ද? ඒ සාධකයේ ස්ථාවරයි. එහෙනම් සාධක ಜಾති දෙකක් තියෙනවා. එහෙනම් එකක් කෙටි කාලය තුල වෙනස් කරන්න පුළුවන් සාධකය. ඒකට අපි කියනවා විචල්්‍ය සාධකය. මේ නිෂ්පාදන ශ්‍රිතයේ විදිහට ශ්‍රමය තමයි විචල්්‍ය සාධකය කියලා කියන්නේ. අනිත් එක තමයි කෙටි කාලයේදී වෙනස් කරන්න බැරි සාධකය. ඒකට අපි ප්‍රාග්ධනය කියලා කියනවා. මෙන්න මේ නිෂ්පාදන ශ්‍රිතයට අනුව. ඔක තමයි කෙටි කාලය අතර තියෙන වෙනස. එතකොට කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය තවත් විදිහකට දක්වන්න පුළුවන්. එතකොට Q සමානයි F වරහන් ඇතුලේ කෙටි කාලය තුල ශ්‍රමය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රමිකයෝ වැඩි කරන්න පුළුවන්. ඒ නිසා මම දානවා L1, L2, L3 ওই විදිහට ඕනතරම් ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා Ln කියලා අවසානයේට දානවා. එතකොට Q සමානයි F වරහන් ඇතුලේ L1, L2, L3 ওই විදිහට ශ්‍රමය වැඩි කරන්න පුළුවන් නිසා Ln දක්වා යනවා කියලා දානවා. ඒ කියන්නේ ඕනතරම් ප්‍රමාණයක් වැඩි කරන්න පුළුවන් කියන කාරණේ ප්‍රාග්ධනය වෙනස් කරන්න බැරි නිසා කෙලිම K විතරක් දානවා. K1 2 3 කියලා දාන්නේ නැහැ. එතකොට කෙටි කාලීන නිෂ්පාදන ශ්‍රිතය ඒ විදිහටත් අපිට දැක්වීමේ හැකියාව තියෙනවා. එතකොට දිගු කාලය කියන්නේ මොකක්ද? දැන් කෙටි කාලය තුල විශේෂයෙන් දැනගන්න ඕන කාරණේ තමයි අර නිෂ්පාදන ශ්‍රිතයේ Q සමානයි F වරහන් ඇතුලේ LK නේ. එහෙනම් ප්‍රාග්ධනය කියන ගොඩනේ ස්ථාවර වෙන්නේ. එතකොට ප්‍රාග්ධනය යටතට යන්ත්‍ර සූත්‍ර ගොඩනැගිලි වගේ දේවල් අපිට ගන්න පුළුවන්. හැබැයි මෙතන කෙටි කාලය තුල විශේෂ කාරණයක් මතක තියාගන්න තාක්ෂණයේ ස්ථාවරයි. දිගු කාලය කියලා කියන්නේ සියලු සාධක වෙනස් කරන්න පුළුවන් කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන ශ්‍රිතයේ Q සමානයි F වරහන් ඇතුලේ LK L සහ K දෙකටම උඩින් ඉරි කෑලි මොනවත් අඳින්නේ නැහැ. උඩින් ඉරි කෑල්ලක් ඇඳොත් ස්ථාවරයි. එතකොට ස්ථාවර සාධක නැහැ. සියලුම සාධක විචල්්‍ය සාධක විදියට තමයි සලකන්නේ. හැබැයි මෙතනදිත් විශේෂ කාරණයක් මතක තියාගන්න තාක්ෂණය කියන එක ස්ථාවරයි. එතකොට කෙටි කාලයේදීත් තාක්ෂණය ස්ථාවරයි, දිගු කාලයේදීත් තාක්ෂණය ස්ථාවරයි. තාක්ෂණය ඇත්තටම වෙනස් වෙන්නේ ඉතා දිගු කාලයේදී තමයි වෙනස් වෙන්නේ. ඔන්න ඔය වෙනස තමයි මූලිකවම දක්වන්න තියෙන්නේ. වෙනස් වෙන්නේ කවර හේතුවක් නිසාද කියලා අහනවා. මතක තියාගන්න කෙටි කාලයේදී ක්‍රියාත්මක වන නීතිය ගැනයි ඔය අහන්නේ. දිගු කාලයේදී ක්‍රියාත්මක වන නීතිය ගැන තමයි ඔය අහන්නේ. එහෙනම් කෙටි කාලයේදී ක්‍රියාත්මක නීතිය මොකක්ද? ආන්තික ඵලදා නීතිය. අපි විශේෂයෙන් ගන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මකයි. දිගු කාලයේ ක්‍රියාත්මක වන නීතිය තමයි පරිමාණානුකූල ඵල නීතිය. ඒ විදිහට අපිට දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ හදාගන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලියේදී ආයතනයක කෙටි කාල පරිච්ඡේදයේ දිගු කාල පරිච්ඡේදයේ වෙනස් වන්නේ කවරක් නිසාද? විශේෂම හේතුව තමයි කෙටි කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ ආන්තික ඵලදා නීතිය. එමන් නැත්නම් හීනවන ආන්තික ඵලදා නීතිය. දිගු කාලයේදී ක්‍රියාත්මක වෙන්නේ පරිමාණානුකූල ඵල නීතියයි. ඊළඟට අපි සාකච්ඡා කරමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය කෙටියෙන් පැහැදිලි කරන්න. හීනවන ආන්තික ඵලදා නීතිය කෙටියෙන් පැහැදිලි කරන්න. මම මේ පැහැදිලි කිරීම මේ විදිහට කරොත් ඔබට වැඩි වැටහෙන්නේ නැති වේවි. අර කෙටි කාලය තුල වෙනස් කරන්න පුළුවන් ශ්‍රමය විතරයි. ආ ශ්‍රමයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මුළු නිෂ්පාදිතයට අලුතින් එකතු වන ප්‍රමාණය එහෙම නැත්නම් ආන්තික ඵලදාව ක්‍රමයෙන් අඩුවන තත්ත්වය හෝ මුළු ඵලදාව අඩුවන වේගයකින් උපරිමය දක්වා වැඩි වෙන කොටස හීනවන ආන්තික ඵලදා නීතිය ලෙස අදහස් කරයි. දැන් කොහොම කිව්වට වැඩිය තේරෙන්නේ නැති වේවි. ඒ නිසා දැන් කෙටි කාලයේ තුල ක්‍රියාත්මක වෙන නීතිය මොකක්ද? ආන්තික ඵලදා නීතිය. විශේෂයෙන් හීනවන ආන්තික ඵලදා නීතිය තමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. එතකොට කෙටි කාලය තුල හමු වෙන වක්‍ර නැත්නම් සංකල්ප තුනක් තියෙනවා. එකක් තමයි TP මුළු නිෂ්පාදිතේ එහෙම නැත්නම් මුළු ඵලදාව කියන එක. අනිත් එක තමයි AP සාමාන්‍ය නිෂ්පාදිතේ එහෙම නැත්නම් සාමාන්‍ය ඵලදාව. අනිත් එක MP ආන්තික නිෂ්පාදිතේ නැත්නම් ආන්තික ඵලදාව. එතකොට මතක තියාගන්න ප්‍රශ්නේදී කෙටි කාලය කියලා දුන්නේ නැතත් TP AP MP සම්බන්ධතාවයක් ගැන නම් අහන්නේ. අනිවාර්යෙන්ම ඒක මොකක්ද? කෙටි කාලය තුල සිද්ධ වෙන නිෂ්පාදන ක්‍රියාවලියක් විදියටයි අපිට ගන්න පුළුවන්. මම මේ සඳහා
වක්‍රයක් නිර්මාණය කරනවා. වක්‍රය ඕන නම් තනි වක්‍රයක් තුල නිර්මාණය කරන්න පුළුවන්. උසස් පෙළ දරුවන්ට ඒක වෙන වෙනම තමයි නිර්මාණය කරන්නේ. අපි උපාධි මට්ටමේදී වක්‍ර තුනම එකම වක්‍රය තුලටත් ගොනු කරලා ගන්නවා. හරි. අපි මේ වක්‍රය ඇඳෙන විදිය බලමු. ඒ වක්‍රය ඇඳෙන්නේ මම මෙන්න මේ විදිහට දානවා. මෙතන ගන්නවා TP. එතකොට කෙටි කාලය තුල Q සමානයි FLK නේ. K උඩින් නිරිකැලක් අඳිනවා නිස්ථාවරයිනේ. එහෙනම් කෙටි කාලය තුල වෙනස් වෙන්නේ ශ්‍රමය විතරයි නේද? ශ්‍රමය විතරක් වෙනස් වෙන නිසා මෙන්න මෙතනට L කියලා තමයි දාන්නේ. ශ්‍රමය කියලා තමයි දාන්නේ. ඊට පස්සේ මම තව කොටසක් ගන්නවා වක්‍රයේ පල්ලෙහාට ගන්න. තවත් කෙටි කාලයේ ක්‍රියාත්මක තවත් සංකල්ප දෙකක් ගැන කතා කරා. එකක් තමයි AP සාමාන්‍ය ඵලදාව නැත්නම් සාමාන්‍ය නිෂ්පාදිතය, අනිත් එක ආන්තික ඵලදාව නැත්නම් ආන්තික නිෂ්පාදිතය. මම වක්‍රය ඇඳ ගන්න පහසු වෙන්න මෙන්න මෙතන අංශක 45 රේඛාවක් ඇඳ ගන්නවා. එතකොට වක්‍රය ඇඳ ගන්න පහසුයි. ඊට පස්සේ TP වක්‍රයේ මෙන්න මේ හැඩයක් තමයි තියෙන්නේ. ඔන්න මුළු ඵලදා වක්‍රය. මෙන්න මේ අංශක 45 රේඛාව වෙන්නට පස්සේ එතන ස්පර්ශ වෙන එක ලක්ෂයක් තියෙනවා. එතනින් පල්ලෙහාට රේඛාව ගන්නවා. ඊට පස්සේ මුළු ඵලදාව උපරිම වන කොටසක් තියෙනවා. එතනින් පල්ලෙහාටත් මේ රේඛාව ගන්නවා. දැන් මෙතන ඉඳන් මෙතනට වෙන්නේ මේ කොටසක් මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. හරියටම හොයාගන්න බෑ. ඒ වුණාට අපි නිගමනය කරනවා මේ හරියට මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. මෙතනින් නම් මෙතනට මුළු ඵලදාව අඩු වෙන වේගයකින් වැඩිවීමක් තමයි සිද්ධ වෙන්නේ. මෙතනින් පල්ලෙහාටත් එහෙම නැත්නම් මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙන අවස්ථාවන් මම පල්ලෙහාට රේඛාවක් ගහ ගන්නවා. ඒ කියන්නේ ඉවර වෙන තැන මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙලා ඉවර වෙන තැන පල්ලෙහාට රේඛාවක් ගහ ගන්නවා. මේක L1 කියලා ගන්නවා, මේක L2 කියලා ගන්නවා, මේක L3 කියලා ගන්නවා. එතකොට ශ්‍රමය ගැනයි මේ කතා කරන්නේ. මෙතනත් ශ්‍රමය තමයි එන්න ඕනේ. එතකොට ශ්‍රමය 1 2 3 විදියට ගන්න පුළුවන්. නැත්නම් 10 20 30 විදියට ගන්න පුළුවන්. ශ්‍රමිකයෝ තමයි මේ වැඩි කරගෙන යන්නේ. මම මෙතනත් L1 L2 L3 කියලා දානවා. දැන් මේ මත පදනම් වෙලා MP සහ AP වක්‍ර අඳින්න පුළුවන්. මෙතනින් ඉඳන් මෙතනට මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ. ඒ වෙලාවේ ආන්තික ඵලදාව උපරිමයේ දක්වා වැඩි වෙනවා. මෙතනින් ඉඳන් මෙතනට මුළු ඵලදාව අඩු වෙන වේගයකින් තමයි වැඩි වෙන්නේ. එතකොට ආන්තික ඵලදාව අඩු වෙන්න ගන්නවා. ආන්තික ඵලදාව අඩු වෙන්න ගන්නවා. මෙතනදී මුළු ඵලදාව උපරිමයි. ඒ වෙලාවේ ආන්තික ඵලදාව බිඳුවක් වෙනවා. මුළු ඵලදාව අඩු වෙනකොට ආන්තික ඵලදාව ඍණාගයක් සහිතව අඩු වෙනවා. මෙන්න මෙතන අංශක 45 රේඛාව ස්පර්ශ වන තැන තියෙනවානේ. ආයතනින් පල්ලෙහාට එනකොට මෙන්න මේ MP වක්‍රය ස්පර්ශ කරන තැනදී AP වක්‍රය උපරිමයට යනවා. ඊට පස්සේ අඩු වෙන්න ගන්නවා. හැබැයි අඩු වුණාට මතක තියාගන්න ඍණාගයක් වෙන්නේ නැහැ. ධනාගයක් සහිතව තමයි AP අඩුවීමට ලක් වෙන්නේ. මේක තමයි නිෂ්පාදන ක්‍රියාවලිය යටතේ කෙටි කාලය තුල TP AP MP වක්‍ර අඳින විදිය. දැන් මෙතනදී අහන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය පැහැදිලි කරන්න කියලා. එතකොට හීනවන ආන්තික ඵලදා නීතිය නිරූපණය වෙන්නේ මේ වක්‍රයේ සම්පූර්ණ කොටස තුල නෙමෙයි. ගොඩක් වෙලාවට දරුවෝ වරද්ද ගන්න කොටසක්. දරුවෝ නැත්තම් උගන්නන ගුරු භාවතා ඉගෙනුවට පස්සේ වැරදියට තේරුම් ගන්න කොටසක් මම දැකලා තියෙන කොටසක් තමයි මේ මුළු වක්‍රයම පෙන්නලා කියනවා හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මකයි කියලා. ඒක වැරදි. හීනවන ආන්තික ඵලදා නීතිය මේ සම්පූර්ණ වක්‍රය තුලම නිරූපණය වෙන්නේ නැහැ. මෙතන වැඩෙන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මකයි. අඩුවන ආන්තික ඵලදා නීතිය නැත්නම් අඩුවන ආන්තික ඵලදාව ක්‍රියාත්මකයි. අනිත් එක ඍණ ආන්තික ඵලදාවක් ක්‍රියාත්මකයි. එතනින් අහන්නේ අපෙන් හීනවන නැත්නම් අඩුවන ආන්තික ඵලදා නීතිය කියන්නේ කොයි කොටසටද කියලා. එතකොට මෙතනින් ඉඳන් මෙතනට මුළු ඵලදා වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ. එතනදී හීනවන ආන්තික ඵලදා නීතිය නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. මුළු ඵලදාව අඩුවන වේගයකින් උපරිමයේ දක්වා වැඩි වෙන කොටස. එහෙමත් නැත්නම් මෙන්න මේ කොටස තමයි අයිති වෙන්නේ. මෙන්න මේ කොටස තමයි අයිති වෙන්නේ හීනවන ආන්තික ඵලදා නීතියට.
හීනවන ආන්තික ඵලදා නීතියට අයිති වෙන්නේ. එහෙනම් TP වක්‍රය තුලින් කතා කරොත් එන්නේ ශ්‍රමය ක්‍රමයෙන් වැඩි කරන විට මුළු ඵලදාව ක්‍රමයෙන් නැත්තම් අඩුවන වේගයකින් උපරිමයේ දක්වා වැඩි වෙන කොටස තමයි හීනවන ආන්තික ඵලදා නීතිය කියලා කියන්නේ. ආයෙ කිව්වොත් ශ්‍රමයේ ක්‍රමයෙන් වැඩි කරගෙන යනකොට මුළු ඵලදාව අඩුවන වේගයකින් උපරිමයේ දක්වා වැඩි වෙන කොටස තමයි හීනවන ආන්තික ඵලදා නීතිය කියලා අදහස් කරන්නේ. දැන් වචනෙම තියෙනවා නේද? හීනවන ආන්තික ඵලදා නීතිය කියලා. ආන්තික ඵලදාව. MP ගැන නේද ඔය කියන්නේ? ආන්තික නිෂ්පාදිතේ නැත්නම් ආන්තික ඵලදාව කියලානේ අපි MP කියන එකෙන් අදහස් කරේ. එතකොට ආන්තික ඵලදා නීතිය කියලානේ කියන්නේ. ආන්තික ඵලදාවෙන් අදහස් කරන්නේ MP ගැන තමයි අහන්නේ. එතකොට MP වක්‍රයේ මෙතනින් ඉඳන් මෙතනට අයිති වෙන්නේ කොයි කොටසද? මෙන්න මේ ටික තමයි අයිති වීමට ලක් වෙන්නේ. එහෙනම් මේක තමයි හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වන කොටස. මේ කොටසෙත් හීනවන ආන්තික ඵලදා නීතිය. එහෙනම් MP වක්‍රයට මොකද වෙලා තියෙන්නේ? උපරිමයේ සිට ශූන්‍ය දක්වා. එහෙම නැත්නම් MP අඩු වෙනවා. හැබැයි මේ ටිකේදී මොනාගයක් වෙනවද? ධනාගයක් සහිතව අඩු වෙන අවස්ථාව තමයි හීනවන ආන්තික ඵලදා නීතිය. ඍණ කොටස අයිති වෙන්නේ නැහැ. මෙන්න මේ කොටස් දෙක ගැන තමයි නිර්වචනය තුළ එන්න ඕනේ. ඒ නිසා තමයි මම නිර්වචනය කරනකොට කරේ ශ්‍රමයේ ක්‍රමයෙන් වැඩි කරනකොට මුළු ඵලදාව නැත්නම් මුළු නිෂ්පාදිතයේ අඩුවන වේගයකින් උපරිමයේ දක්වා වැඩි වෙන කොටස හෝ ආන්තික ඵලදාව උපරිමයේ සිට ශූන්‍ය දක්වා එහෙම නැත්නම් ධනාගයක් සහිතව අඩුවන අවස්ථාව තමයි හීනවන ආන්තික ඵලදා නීතිය කියන එකෙන් අදහස් කරන්නේ. දරුවනේ ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ තමයි ඉදිරිපත් කරන්නේ. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යදයි දක්වා ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද අසත්‍යදයි දක්වා ඔබේ පිළිතුරට හේතු පැහැදිලි කරන්න. එතකොට අනිවාර්යයෙන්ම මුලින්ම සඳහන් කරන්න ඕනේ මොකක්ද? සත්‍යද අසත්‍යද කියලා තමයි සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි පිළිතුර ඒකට හේතුව දක්වන්න කියලා අහන්නේ. මම කලින් ඇඳපු රූප සටහන මැකුවේ නෑ. මේ පළවෙනි කොටසෙදිත් මේ රූප සටහන ඒ විදිහටම ඕන. ඒ නිසා තමයි මම රූප සටහන තාමත් මකලා නැත්තේ. එතකොට අයන්න කොටස 4 වෙනි එකේ කොටස් 4ක් තියෙනවා. අයන්න කොටස හීනවන ඵල හට ගන්නා විට මුළු නිෂ්පාදිතය පහළ වැටීමට පටන් ගනී. හීනවන ඵල හට ගන්නා විට මුළු නිෂ්පාදිතය පහළ වැටීමට පටන් ගනී. මේ TP වක්‍රය ගැන නේද කියන්නේ? හීනවන ආන්තික ඵලදා නීතිය මෙතන ඉඳන් මෙතනටනේ. ඒකත් දැන් හරි නේද? එහෙනම් මෙන්න මේ හීනවන ආන්තික ඵලදා නීතිය ක්‍රියාත්මක වනකොට මුළු ඵලදාවට මොකද වෙන්නේ? අඩුවන වේගයකින් උපරිමයේ දක්වා වැඩි වෙනවා නේද? ප්‍රශ්නෙන් කියන්නේ මොකක්ද ඒ උනාට? හීනවන ඵල හට ගන්නා විට මුළු ඵලදාව නැත්තම් මුළු නිෂ්පාදිතය පහළ වැටීමට පටන් ගනී. පහළ යන්නේ නැහැ, ඉහළ යනවා. හැබැයි මොන වේගයකින්ද? අඩුවන වේගයකින් තමයි ඉහළට ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රකාශය අසත්‍යයි. ඒකට හේතුව තමයි හීනවන ඵල හට ගන්නා විට මුළු නිෂ්පාදිතය නැත්තම් මුළු ඵලදාව අඩුවන වේගයකින් උපරිමයේ දක්වා ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. දරුවනේ අපි 4 වෙනි ප්‍රශ්නයට අදාළව දෙවෙනි කොටස තමයි කතා කරන්නේ. ආයන්න කොටස දේපල බදු ගොඩනැගිලි සඳහා ආරක්ෂණ ගාස්තු ගෙවීම සහ ක්‍රමශය ගාස්තු ස්ථාවර පිරිවැවේ කියලා තමයි අහන්නේ. සත්‍යද අසත්‍යද? සත්‍යයි. ඇයි ඒ? විපන්තියේදී ඉගෙනගෙන තියෙනවා ස්ථාවර පිරිවැයට අයිති සංරචක කොටස් 7ක් ඉගෙනගෙන තියෙනවා. මොනවද? එකක් තමයි ක්‍රමශය ගාස්තු, අනිත් එක තමයි දේපල බදු, අනිත් එක රක්ෂණ වාරික බලපත්‍ර ගාස්තු, ප්‍රාග්ධනයේ සඳහා පොලී ගෙවීම, කොන්ත්‍රාත් පදනමක් මත බදවාගත් කළමනාකරුවන් සහ අධීක්ෂකවරුන්ට ගෙවනු ලබන වැටුප්, අවසාන එක ප්‍රාමාණික ලාභ. එතකොට ඕකෙන් කොටස් 3ක් නේද තියෙන්නේ? දේපල බදු, ගොඩනැගිලි සඳහා රක්ෂණ ගාස්තු සහ ක්‍රමශය ගාස්තු තියෙනවා. එතකොට ඒක ස්ථාවර පිරිවැයට තමයි අයිති වෙන්නේ. එහෙනම් පිළිතුර නිවැරදි විදියට ගන්න පුළුවන්. 4 වෙනි ප්‍රශ්නයට අදාළව 3 වෙනි කොටස, ඊ කොටස හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල යනු එකම දෙයක් වෙනස් ආකාරවලින් ප්‍රකාශ කිරීමකි.
හීනවන ඵල සහ අඩුවන පරිමාණානුකූල ඵල යනු එකම දෙයක් වෙනස් ආකාර වලින් ප්‍රකාශ කිරීමකි. දරුවනි මේ කොටස සත්‍යද අසත්‍යද? අසත්‍යයි. ඇයි? හීනවන ඵල ඇති වෙන්නේ කෙටි කාලය තුලදී. එතකොට කෙටි කාලය තුල ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක විදියට සාධක කොටස් දෙකක් තියෙනවා. මෙතනදී සාධක අනුපාතය වෙනස් වීමකට ලක් වෙනවා. සාධක අනුපාතය වෙනස් වීමකට ලක් වෙනවා. ඒක තමයි විශේෂ කාරණේ විදියට ගන්නෙ. සාධක අනුපාතය වෙනස් වෙන්න හේතුව එතන ප්‍රාග්ධනයේ ස්ථාවරයි ශ්‍රමය පමණක් තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා ඒකට අපි විචල්්‍ය සාධක අනුපාත නීතිය කියලාත් කතා කරනවා. පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලය තුල. එතකොට මේකේ අඩුවන පරිමාණානුකූල ඵල ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට දන්නවා පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් තියෙනවා. වැඩෙන නැත්නම් වැඩිවන පරිමාණානුකූල ඵල, හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල, අනිත් එක ස්ථාවර පරිමාණානුකූල ඵල. එතකොට ඒකෙන් එකක් ගැන අහන්නේ කොහොම හරි පරිමාණානුකූල ඵල ගැන තමයි සඳහන් කරන්නේ. ඒක ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලය තුලදී. දිගු කාලය තුල පරිමාව වෙනස් කිරීම තමයි සිද්ධ වෙන්නේ. නිසා මේ ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් විදියට අපිට ගැනීමට හැකියාවක් තියෙනවා. හතරවෙනි ප්‍රශ්නයට අදාළව හතරවෙනි කොටස ඊ යන්න කොටස ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි නම් ආන්තික පිරිවැය පහළ බසිමින් පැවතිය යුතුය. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි නම් ආන්තික පිරිවැය පහළ බසිමින් පැවතිය යුතුය. මම මෙන්න මේ විදිහට වක්‍ර ටික ගන්නවා පැහැදිලි කරන්න. මේක දරුවනි සත්‍යද අසත්‍යද? හරි අපි සත්‍ය අසත්‍යතාවය බලමු. මෙතන පිරිවැය රුපියල් එතන නිමැවුම් ප්‍රමාණය ඒකක මම මුලින්ම ABC වක්‍රය අඳිනවා. U හැඩයක් තියෙන්නේ. ඔන්න ABC වක්‍රය යන්න. ඒකේ අවම ලක්ෂය තෝරගත්තා. අවම ලක්ෂයට දකුණින් ලක්ෂයක් තෝරගත්තා. සාමාන්‍ය විදියට මේ කොටස එනවා. මේ හරියෙන් අවම ලක්ෂය තීරණය වෙනවා. ඊට පස්සේ අවම ලක්ෂය තීරණය වෙලා මෙන්න මේ අතර පරතරය ක්‍රමයෙන් අඩු වෙන්න එනවා. මම ඒවට පැහැදිලි කිරීම මෙතනදී කරන්නේ නැහැ. ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඔන්න Q1 Q2. මෙන්න මේ අවම ලක්ෂ දෙක ඡේදනය වෙන විදියට MC වක්‍රය මෙන්න මේ විදියට ඇඳෙනවා. මේක ඇඳෙන විදිය යන මම දැන් වැඩිපුර ප්‍රමාණයක් සාකච්ඡා කරන්නේ නැහැ. අවශ්‍ය කොටසේදී මම මේ වක්‍රවල ඇඳෙන විදිය මේ අතර ગેප් එක කොහොමද අඩු වෙන්නේ? ඇයි මේ ગેප් එක ක්‍රමයෙන් අඩු වෙන්නේ? මේවා ඉදිරියේදී සාකච්ඡා කරනවා. හරි. දැන් අහන්නේ මෙන්න මේ ATC නැත්නම් AC ගැන නෙමෙයි. අහන්නේ මෙන්න මේ AVC සහ MC ගැන. AVC කියන්නේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය, MC කියලා කියන්නේ ආන්තික පිරිවැය කියන එක. එතකොට ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි නම්. එතකොට මෙන්න මේ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයනේ. එහෙනම් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මෙතන ඉඳන් මෙතනට එනකොට මෙතන ඉඳන් මෙතනට තියෙන කොටස නේද MC කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කොටසයි මෙන්න මේ කොටසයිනේ MC මෙතනට එනකන් තියෙන මේ අවම ලක්ෂයට වෙනකන්. එතකොට AVC මෙතන ඉඳන් මෙතනට එනකොට MC වක්‍රය මෙතන ඉඳන් මෙතනට. එහෙනම් MC ද AVC ද වැඩි? AVC උඩින් පිහිටන්නේ MC පහළින් පිහිටන්නේ. එහෙනම් AVC වැඩි MC අඩුයි කියලායි තමයි තියෙන්නේ. එතකොට ඒකෙදි MC අඩුත් වෙනවා ඊට පස්සේ ආයේ ඉහළ නගින්නත් පටන් ගන්නවා. දැන් ඒක නෙමෙයි අහන්නේ. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි නම්. එතකොට AVC වක්‍රයට වඩා වැඩි වෙන අවස්ථාවක් MC ගැන කතා කරන්නේ. එහෙනම් මේන් AVC වෙනස් වෙන්නේ නැහැ මේ ටිකමයි. මෙන්න මේ අවස්ථාවේදී එහෙම නැත්නම් මෙන්න මේ අවස්ථාවේදී මෙතන ඉඳන් මේ පැත්තට යනකොට මේ කොටස නෙමෙයි. එතකොට මේ කොටසදී තමයි මේ කොටස අයිති වෙන්නේ. AVC වක්‍රයේ මේ කොටසදී තමයි මෙන්න මේ MC වක්‍රයේ කොටස අයිති වෙන්නේ. හරිනේ. එතකොට මේ කොටස් දෙක
අර මෙතනදී AVCට වඩා උඩින් තමයි MC වක්‍රේ පිටන්නේ. ඒ නිසා AVCට වඩා MC මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. ඒ වෙලාවේ MC වක්‍රේ මොකක් වෙනවද? ඉහළ යමින් තියෙන්නේ පහළ බස්සිමින් නෙමේ තියෙන්නේ. ඉහළ යමින් තමයි තියෙන්නේ. ඒක තමයි උත්තරේ විදියට එන්න ඕනේ. ආන්තික පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට වඩා වැඩි නම් ආන්තික පිරිවැය පහළ බස්සිමින් නෙමේ ඉහළ යමින් තමයි තිබිය යුතුයි කියන කොටස තමයි හතරවෙනි කොටසට යන කොටසට උත්තරේ විදියට එන්න ඕනේ. දරුවනේ ඔබ වෙත ලැබී ඇති පස්වෙනි ප්‍රශ්නය තමයි ආර්ථික ලාභය නිෂ්පාදක අතිරික්තය සහ ස්ථාවර පිරිවැය අතර පවතින සම්බන්ධතාවය මොකක්ද? ආර්ථික ලාභයයි නිෂ්පාදන අතිරික්තයයි ස්ථාවර පිරිවැයකන් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා තමයි පැහැදිලි කරන්නේ. එතකොට ආර්ථික ලාභය ගණනය කරන්නේ මුළු අය භාරයෙන්. ලාභය සාමාන්‍ය අපි ගණනය කරන විදිය ඕනම අවස්ථාවක ලාභය දාන්නේ ලාභය සමානයි මුළු අය භාරයෙන් මුළු පිරිවැය අඩු කරනවා. ඒක තමයි මුලින්ම මම සඳහන් කරන්නේ. ආර්ථික ලාභය සමානයි TR මුළු අය භාරය අඩු කිරීම මුළු පිරිවැය TC කියන එක. හැබැයි TC හැදෙන්නේ කොටස් දෙකක එකතුවකින් මුළු ස්ථාවර පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය අපි TFC සංකේතයෙන් දානවා මුළු විචල්්‍ය පිරිවැය TVC සංකේතයෙන් දානවා. ආර්ථික ලාභය හැදෙන තවත් විදිහක් තියෙනවා. මෙතනට නම් අත්‍යවශ්‍ය නැහැ. ඒ උනාට මම සඳහන් කරන්නම්. ආර්ථික ලාභය සමානයි මුළු අය භාරය අඩු කිරීම නිෂ්පාදනයේ මුළු ආවස්තික පිරිවැය. නිෂ්පාදනයේ මුළු ආවස්තික පිරිවැය. එතකොට මුළු ආවස්තික පිරිවැයට අයිති වෙනවා ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ පිරිවැය සහ ආරෝපිත පිරිවැය කියන කොටස් දෙකම අයිති වෙනවා. ඊට පස්සේ කියනවා නිෂ්පාදන අතිරික්තය. දැන් ආර්ථික ලාභයේදී කිව්වේ TR වලින් නැත්නම් මුළු අය භාරයෙන් අඩු කරන්න ඕන මුළු පිරිවැය. මුළු පිරිවැයට TFC සහ TVC කියන කොටස් දෙකම අයිති. හැබැයි නිෂ්පාදන අතිරික්තයේදී වෙන්න ඕනේ මුළු අය භාරයෙන් අඩු වෙන්නේ මුළු විචල්්‍ය පිරිවැය විතරයි. TVC විතරයි. එතනදී මුළු ස්ථාවර පිරිවැය නැහැ. එහෙනම් ආර්ථික ලාභය සහ නිෂ්පාදන අතිරික්තය කොහොමද ස්ථාවර පිරිවැය එක්කන් සම්බන්ධ වෙන්නේ? ආර්ථික ලාභයේදී මුළු ස්ථාවර පිරිවැය තියෙනවා. නිෂ්පාදන අතිරික්තයේදී මුළු ස්ථාවර පිරිවැය නැහැ. ඔක තමයි මේ අතර තියෙන සම්බන්ධතාවයේ විදියට අපිට ගන්නට හැකියාවක් තියෙන්නේ. 6 වෙනි ප්‍රශ්නේ. ප්‍රත්‍යක්ෂ එහෙමත් නැත්නම් ඍජු පිරිවැය සහ ආරෝපිත එහෙමත් නැත්නම් වක්‍ර පිරිවැය අතර වෙනස දක්වන්න ඔබ පාසල් යාම නිසා ඔබට දැරීමට සිදුවන ඇතැම් ප්‍රත්‍යක්ෂ වියදම් සහ ආරෝපිත වියදම් කවරේද කියලා තමයි අහන්නේ. එහෙනම් මුලින්ම ප්‍රශ්නේ මුල් කොටසදී අහනවා ප්‍රත්‍යක්ෂ පිරිවැය සහ ආරෝපිත පිරිවැය අතර පවතින වෙනස මොකක්ද කියලා තමයි අහන්නේ. මොකක්ද දරුවනි ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කියන්නේ? මේකට නම් ගොඩක් කියනවා. ඝනකාධිකරණ පිරිවැය, ප්‍රත්‍යක්ෂ පිරිවැය, ගෙවුණු පිරිවැය, මූල්‍යමය පිරිවැය, ගම්ම්‍ය පිරිවැය ඔය විදිහට නම් ගොඩකින් ඍජු පිරිවැය නම් ගොඩකින් අදහස් කරනවා. එතකොට ඍජු පිරිවැය කියලා කියන්නේ මුදල් වලින් ගෙවලා තියෙන හෝ ගෙවීමට බැඳී සිටින දේවල් ටික තමයි මෙතනදී ඍජු පිරිවැය කියලා කියන්නේ. ඒ කියන්නේ සල්ලි ගනුදෙනුවක් වෙනවා නම් මුදල් මේ ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් එතනට අපි කියනවා ඍජු පිරිවැය කියලා නැත්නම් ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා. ආරෝපිත පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනයක් කරනකොට ඒ ආයතන හිමිකරුවෝ තමන්ගේ නිෂ්පාදන සාධක භාවිත කරනවා. තමන්ගේ නිෂ්පාදන සාධක භාවිත කිරීමේ ආවස්තික පිරිවැය තමයි මෙතනදී ආරෝපිත පිරිවැය කියලා කියන්නේ. කැපකිරීම තමයි ආරෝපිත පිරිවැය කියලා අදහස් කරන්නේ. තමන්ගේ නිෂ්පාදන සාධක වෙනත් දෙයකට යොදව ගන්න තිබ්බා. ඒ යොදව ගන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. ඒකට අපි ආරෝපිත පිරිවැය කියලා කියනවා. ඒතකොට ඝනකාධිකරණ නැත්නම් ප්‍රත්‍යක්ෂ පිරිවැය කියලා කිව්වේ නිෂ්පාදනයක් කරනකොට මුදල් වලින් නැත්නම් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වෙන පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන මුදල් ප්‍රමාණයට තමයි ප්‍රත්‍යක්ෂ එහෙම නැත්නම් ඍජු පිරිවැය කියලා අදහස් කරන්නේ. 6 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකකින් යුක්තයිනේ. එකක් තමයි ප්‍රත්‍යක්ෂ පිරිවැය සහ ආරෝපිත පිරිවැය අතර වෙනස. ඒක තමයි අපි සඳහන් කළේ. දැන් ඊළඟට අපිට සඳහන් කරන්න වෙනවා ඔබ පාසල් යාම නිසා
දැරීමට සිදුවන ප්‍රත්‍යක්ෂ වියදම් මොනවද ආරෝපිත වියදම් මොනවද කියලා දක්වන්න වෙනවා. එහෙනම් ප්‍රත්‍යක්ෂ වියදම්. එහෙනම් සල්ලි වලින් කරන දේවල් ටික මොකක්ද? සල්ලි අනිවාර්යෙන් මුදල් ඕන වෙන දේවල් මොනවද ඉගෙන ගන්න යද්දි? පාසලට යනකොට පාසලට අවශ්‍ය පොත් පෑන් ඒ ඇතුළු ලිපි ද්‍රව්‍ය ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන වියදම් මුදල් ගනුදෙනුවක් වෙනවා නේද? ඒක ප්‍රත්‍යක්ෂ වියදමක්. ඊට පස්සේ ප්‍රවාහන ගාස්තු වගේ දේවල් බස් එකේ යනවා නම් ඒ සඳහා යන ගාස්තු ඒ වගේ ප්‍රවාහන ගාස්තු ආශ්‍රිත වියදම් දක්වන්න පුළුවන්. ඊට පස්සේ පාසලට පහසුකම් සේවා ගාස්තු ගෙවන්න ඕන නේද? සංවර්ධන ගාස්තු ගෙවන්න ඕන. මේ වගේ ගාස්තු ගෙවීම් ප්‍රත්‍යක්ෂ වියදම් වලට අයිති වෙනවා. එතකොට මොකක්ද ආරෝපිත? ඔබ ඉගෙන ගන්න ගියාට පස්සේ මොනවද කරන කැපකිරීම? දැන් ওই කාලය රැකියාවකට යන්න තිබ්බ නේද? දැන් රැකියාවකට යෑමේ අනිවාර්ය අධ්‍යාපනය අවුරුදු 16යි. දැන් උසස් පෙළ දරුවන්ට අවුරුදු 16ට වඩා වැඩි. එහෙනම් ඔබට රස්සාවකට යන්න අවස්ථාවකුත් තියෙනවා. එතකොට ඒක කැප කරලා තමයි මේ ඉගෙන ගන්න ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව අහිමි වෙනවා. ඒ කාලය තුල රස්සාවක් කරලා ආදායමක් උපය ගන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟට දෙමාපිය මොනවා හරි ස්වයං රැකියාවක් කරනවා නම් ඒ ආර්ථික කටයුත්තට Tamanටත් දායකත්වය දෙන්න තිබ්බා. දැන් ඉස්කෝලේ එන්න ගිහිල්ලා පාසල් එන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? ඒව ටිකත් කැප කරලා තියෙනවා. ඒ නිසා ආරෝපිත පිරිවැය විදියට ගන්න පුළුවන්. දැන් ওই කාල සීමාව තුළ යාළුවන් සමග විනෝද වෙන්නට යන්න තිබ්බා. විවිධ ක්‍රීඩා කරන්න විවිධ ගමන් බිමන් වගේ දේවල් මල් වවන්න මේ වගේ දේවල් ගොඩක් තියෙනවා ඔබට ගෙදර ඉඳන් කරන්න පුළුවන්. එතකොට ඒ සියල්ල පාසල් පැමිණීම නිසා කැපකිරීමට සිද්ධ වෙනවා. මේවා තමයි ආරෝපිත එහෙම නැත්නම් වක්‍ර පිරිවැය විදියට අපිට දාන්නට පුළුවන්. දරුවනි 7 වෙනි ප්‍රශ්නේ තමයි නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන පිරිවැය වක්‍රවල හැඩය සමග හීනවන ඵල නීතිය සම්බන්ධ වන්නේ කෙසේද? එතකොට කතා කරන්නේ මේ ප්‍රශ්නේදී හීනවන ඵල නීතිය ගැන කතා කරනකොට එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන න්‍යාය. එතකොට නිෂ්පාදන න්‍යාය මොන කාලයේද? කෙටි කාලය. TP, AP, MP වක්‍ර ගැන තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන පිරිවැය වක්‍රවල. එතකොට පිරිවැය නිෂ්පාදන පිරිවැය න්‍යායේ කෙටි කාලීන පිරිවැය වක්‍ර ගැන සඳහන් කරනවා. එතකොට කෙටි කාලයේ හම්බෙන පිරිවැය වක්‍ර ගොඩක් ඔබ ඉගෙනගෙන තියෙනවා. TC, TFC, TVC, AFC, AVC, MC, ATC මේවා ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා. එතකොට මෙන්න මේ වක්‍ර ඔස්සේ තමයි මේ පැහැදිලි කිරීම කරන්නට ඕනේ. මම ඔන්න නිෂ්පාදන න්‍යායට අදාළ මේ උඩම වක්‍රය ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මම එතන ඉඳන්ම වක්‍රය එන විදිහ කියනවා. මම කොටස් 3ක් ගන්නවා. හොඳට දරුවනි තේරුම් ගන්න. හරි පහසුයි බහුවර්ණ වලට පිළිතුරු සපයනකොට මේ අවබෝධය හරියට තියෙනවා. ඔන්න කොටස් 3ක් ගත්තා. මෙතන මේ කොටස් දෙක නිෂ්පාදන න්‍යායට අදාළව ගන්න. නිෂ්පාදන න්‍යායට අදාළව. මේ කොටස ගන්නේ පිරිවැය න්‍යායට අදාළව. නිෂ්පාදන පිරිවැය න්‍යායට අදාළව. නිෂ්පාදනයේ නිසා ඇතිවෙන පිරිවැය ගැනයි කතා කරන්නේ. මෙතනදී TP වක්‍රය ගන්නවා. මුළු ඵලදා වක්‍රය. මෙතන ගන්නවා ශ්‍රමය. මේක නිෂ්පාදන න්‍යායේ AP වක්‍රය ගන්නවා. මෙතන MP වක්‍රය ගන්නවා. අර නිෂ්පාදන ශ්‍රිතයේ ශ්‍රමයේ වෙනස් වෙන නිසා තමයි L කියලා ගත්තේ. මෙතනත් L කියලා ගන්නවා. මේ වක්‍ර දෙක කලිනුත් ඇන්දා. ආයසරයක් මම අඳිනවා. ලේසි වෙන්න අංශක 45 රේඛාව ගහ ගන්නවා. TP වක්‍රය අංශක 45 රේඛාවේදී ස්පර්ශ වෙන්නේ එක් අවස්ථාවකදී පමණයි. ඒ ස්පර්ශ වෙන අවස්ථාවෙන් ඔන්න පල්ලෙහාට රේඛාවක් ගහ ගන්නවා. මුළු ඵලදාව උපරිම වන අවස්ථාවක් තියෙනවා.
එතනින් පල්ලෙහාටත් රේඛාවක් ගහ ගන්නවා. මුලදී මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙන්නේ හරියටම හොයාගන්න බෑ. අපි හිතලා දානවා මුළු ඵලදාව වැඩි වෙන වේගයකින් වැඩි වෙන අවස්ථාව. මම මේක L1 කියලා දානවා, මේක L2 කියලා දානවා, මේක L3 කියලා දානවා. L1, L2, L3 කියලා දානවා. මුළු ඵලදාව මෙතන ඉඳන් මෙතනට වැඩි වෙන වේගයකින් වැඩි වෙනවා. ඒ වෙලාවේ ආන්තික ඵලදාව බිඳුවේ ඉඳන් යන්න පුළුවන්. දැන් මම එතනට ගන්නෙ නැහැ. අනිත් පැහැදිලි කිරීමක් ඕන නිසා මේ ඉඳන් පටන් අරගෙන උපරිමයේ දක්වා යනවා. ඊට පස්සේ MP අඩු වෙන්න ගන්නවා. මම මෙච්චරයි MP වක්‍රය අඳින්නේ. ඒ වුණාට මේක මූල ලක්ෂය හරහා යන විදිහටම එනවා. මූල ලක්ෂය නෙමේ, මෙන්න මේ බිඳුව ලක්ෂයේ ස්පර්ශ වෙන මට්ටමටම එනවා. ඔබට ඒක පැහැදිලි කරා. මුළු ඵලදාව උපරිම වන අවස්ථාවේ ආන්තික ඵලදාව බිඳුවයි, ඊට පස්සේ MP වක්‍රයේ ඍණාගයකින් යුක්තයි. මම ඒ ටික අඳින්නේ නැහැ. මෙතනින් වක්‍රය නවත්තනවා. මෙන්න මේ TP වක්‍රයේ අංශක 45 රේඛාව ස්පර්ශ කරන අවස්ථාව මෙතන. ඒ වෙලාවේ බිඳුවෙන් පටන් ගන්නෙ නැහැ. මේ විදිහට ගන්නවා AP වක්‍රය. දැන් කෙටි කාලයේදී ක්‍රියාත්මක වෙන නීතිය තමයි මොන නීතියද? හීනවන ආන්තික ඵලදා නීතිය. ඇත්තටම හීනවන විතරක් නෙමේ, ආන්තික ඵලදා නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ආන්තික ඵලදා නීතිය. ඒ වුණාට අපි විශේෂ කරලා මෙතන ගන්නවා හීනවන ආන්තික ඵලදා නීතිය. එතකොට පිරිවැය න්‍යාය තමයි මේ කතා කරන්න යන්නේ. පිරිවැය න්‍යායටත් හේතුව ඒකමයි. ආන්තික ඵලදා නීතිය, හීනවන ආන්තික ඵලදා නීතිය. මේ නිසා මෙන්න මේ වක්‍රයේ ප්‍රතිබිම්බය තමයි, මේ වක්‍රයේ අනිත් පැත්ත හරවන එක තමයි MC වක්‍ර කියලා නිරූපණය කරන්නේ. MC සහ අනිත් වක්‍ර කියලා නිරූපණය කරන්නේ ABC වක්‍රය කියලා නිරූපණය කරන්නේ. එතකොට මෙන්න මේ ආපු රේඛාව කෙලින්ම පල්ලෙහාට ගන්නවා. දැන් මෙතන MP වෙනුවට MC හම්බෙන්නේ. මේකේ ප්‍රතිවිරුද්ධ தත්ත්වය. ආන්තික නිෂ්පාදිතේ නැත්නම් ආන්තික ඵලදාව, ඒ වෙනුවට ආන්තික පිරිවැය කියන වක්‍රය එනවා. මෙතන AP ආවට මෙතන AC කියලා නෙමෙයි ගන්නෙ. ABC කියලා. හොඳට මතක තියාගන්න. මෙතන AP ආවට මෙතන ABC ගන්නෙ. මේ AP ඇන්ද කෙටි කාලය තුල මොකේට විතරයිද? මොකද කෙටි කාලය තුල ප්‍රාග්ධනයේ ස්ථාවරයිනේ. මේකනේ Q සමානයි FLK. කෙටි කාලය තුල ප්‍රාග්ධනයේ ස්ථාවරයි. මෙයා විතරයිනේ වෙනස් වෙන්නේ. ඒ නිසා අපි AP ගණනය කරන්නේ L වලට අදාළව විතරයි. TP බෙදීම L කියලා ගන්න. හරිනේ, මෙතන L විතරයි දාලා තියෙන්නේ. එහෙනම් මෙතන AP ශ්‍රමයට අදාළව විතරක් යන්දනම් මෙතනත් එන්න ඕනේ පිරිවැය ශ්‍රමයට අදාළ පිරිවැය විතරයි. එතකොට ස්ථාවර සාධකයට යන පිරිවැය අයිති වෙන්නේ නැහැ. එතකොට ABC විතරයි එන්නේ. ඒකට හේතුව ABC හැදෙන්නේ TVC බෙදීම Q වලින්. ABC හැදෙන්නේ TVC බෙදීම Q. එතකොට විචල්්‍ය පිරිවැය ශ්‍රමයට යන පිරිවැය විතරයි එන්න ඕනේ. ඒ නිසා මේක ABC වෙන්න ඕන. මෙතන AP කියන එක ගන්න. එහෙනම් මෙතන ABC කියන එක ගන්න. මෙතන MP නම් මෙතන MC කියලා ගන්න. කෙටි කාලය තුල ශ්‍රමය ගැන නෙමෙයි කතා කරන්නේ. යෙදවුම් ගැන කතා කරන්නේ. යෙදවුම් වලින් ගන්න නිමැවුම තමයි මෙතන කතා කරන්නේ. ඒ නිසා Q කියලා ගන්න. ඒ කියන්නේ යෙදවුම් මගින් නිෂ්පාදනයක් කරනවා. නිෂ්පාදනයේ සඳහා යන පිරිවැය ගන්න. ඒ නිසා තමයි මෙතන Q කියලා ගන්නෙ. දැන් මේකේ ප්‍රතිලෝමය තමයි දාන්න ඕනේ. මෙතන MP වක්‍රය වැඩි වෙනවා. එහෙනම් MC මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. මෙතන MP උපරිම වෙනකොට MC අවම වෙන්න ඕන. MP අඩු වෙනකොට තියුණු බෑවුමක් සහිතව අඩු වෙන්නේ. එහෙනම් MC තියුණු බෑවුමක් සහිතව වැඩි වෙන්න ඕන. තියුණු බෑවුමක් සහිතව වැඩි වෙන්න ඕන. මෙන්න මේ AP සහ MP වක්‍ර ස්පර්ශ කරන අවස්ථාවේ ලක්ෂය මෙතන තියෙන්නේ. ඒ වෙලාවේ AP ඉහළ යනකොට ABC අඩු වෙන්න ඕන. මේ වක්‍ර දෙක ස්පර්ශ කරනකොට මේ වක්‍ර දෙක ස්පර්ශ කරන්න ඕන. මෙතන උපරිමයක් තියෙන්නේ, මෙතන අවමයක් තියෙන්නේ. AP අඩු වෙනකොට ABC ඉහළ යන්න ඕන. ඔන්න ඔය
වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය තමයි දරුවනේ ඔබ පැහැදිලි කරන්න ඕනේ. එතකොට මෙන්න මේ වක්‍රය තමයි ඔක්කොටම හේතුව. එහෙම නැත්නම් මෙන්න මේ ආන්තික ඵලදා නීතිය තමයි මේ වක්‍රයට හේතුව. එතකොට මෙන්න මේ වක්‍ර දෙක තමයි විභාගෙදී අහලා තියෙන්නේ. එතකොට මේ වක්‍ර දෙක අඳින්න ඇඳලා මෙන්න මේ වක්‍ර අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න එතනදී ක්‍රියාත්මක වන නීතිය ආන්තික ඵලදා නීතිය කියන එක තමයි ඔබ පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ. දරුවනේ ඔබ වෙත ලබා දෙන 8 වෙනි ප්‍රශ්නය ආයතනයක් කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කරනු ලබන විට සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර වෙනසට කුමක් සිදුවේද පැහැදිලි කරන්න. ආයතනයක් කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කරනු ලබන විට සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර වෙනසට කුමක් සිදුවේද කියලා අහන්නේ. එහෙනම් මෙතනදී අහන්නේ සාමාන්‍ය මුළු පිරිවැයනේ ATC. මේකටම කියනවා AC කියලා. එතකොට ATC හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. ATC හැදෙනවා TC බෙදීම Q වලින්. අනිත් එක තමයි ATC හැදෙනවා AFC එකතු කිරීම ABC වලින්. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය එකතු වෙලා. එතකොට AFC හැදෙන විදිය දන්නවා TFC බෙදනවා Q වලින්. ABC හැදෙන විදිය දන්නවා TVC බෙදනවා Q වලින්. දැන් මේ තියරි කොටස නෙමෙයි අහන්නේ. අහන්නේ මේ ප්‍රශ්නේදී සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර වෙනසට කුමක් වේද? එතකොට වක්‍ර 1යි, වක්‍ර 2යි, වක්‍ර 3යි. මෙන්න මේ වක්‍ර තුන මම අඳිනවා. එතකොට සිරස් අක්ෂයේ පිරිවැය එන්න ඕනේ. සිරස් අක්ෂයේ පිරිවැය රුපියල් තිරස් අක්ෂයේ නිමැවුම් ප්‍රමාණය. ඒකක කියලා එන්න ඕන. මඳිනවා AFC වක්‍රය. AFC වක්‍රය මෙන්න මේ හැඩයක් තමයි තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේ පල්ලයට වට තිරස් අක්ෂය ස්පර්ශ කරන්නේ නැහැ. ඒකට හේතුව AFC හැදෙන්නේ TFC බෙදීම Q. කෙටි කාලය තුල TFC ස්ථාවර අගයක් තියෙනවා. ඒ නිසා මේ තිරස් අක්ෂය ස්පර්ශ කරන්නේ නැහැ. ඊට පස්සේ ABC වක්‍රය. ඔන්න ABC වක්‍රය. අවම ලක්ෂය තෝරගන්නවා Q1 කියලා දානවා. මේ අවම ලක්ෂයට දකුණින් අවම ලක්ෂයක් පිටව ගන්නවා. සාමාන්‍ය විදිහට මේ කොටස ඔය විදිහට එනවා. අවම ලක්ෂයට එනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අඩුවීමට ලක් වෙනවා. මේ තමයි ATC වක්‍රය. මෙන්න මේ වක්‍ර දෙක අතර තියෙන සම්බන්ධතාවය තමයි ප්‍රශ්නේදී අහන්නේ. සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය අතර වෙනසට කුමක් සිදුවේද? මේ වෙනස මෙන්න මෙතනින් පස්සේ මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. ඔක තමයි ඔය පැහැදිලි කරන්න කියලා විශේෂයෙන් කියන්නේ. මේක සාමාන්‍ය විදියට ඇවිල්ලා මෙතනින් පස්සේ අඩු වෙනවා. ඒකට හේතුව තමයි දැන් මේ ABC මෙතන තියෙනවා. මෙතන AFC තියෙනවා. මේ දෙකේ එකතුව තමයි මොකක්ද? ATC කියලා කියන්නේ. මේ දෙකේ එකතුව තමයි ATC කියලා කියන්නේ. එහෙනම් ATC උඩින් ගිහිල්ලා තියෙනවා. මේ ටික සාමාන්‍ය ස්ථාවර පිරිවැය. මේ ටික සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කියලා කියනවා. එහෙනම් මෙන්න මේ දෙකේ එකතුවනේ ATC කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ මැද තීරුවෙන් කියන්නේ මොකක්ද? ABC වක්‍රයට උඩින් තියෙන මෙන්න මේ දෙක අතර තියෙන පරතරය. දැන් මෙතන ABC තියෙනවා නම් තව එකක් තියෙනවානේ AFC. එහෙනම් මෙන්න මේ මැද තීරුවෙන් කියන්නේ AFC කියලා. AFC ඇයි මෙන්න මේ ඉහළ නගින කොටසේදී ක්‍රමයෙන් ලං වෙන්නේ? ලං වුණාට කොයි වෙලාවකවත් ස්පර්ශ වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ලං වෙනවා හැබැයි ස්පර්ශ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ AFC. AFC ක්‍රමයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. හැබැයි කෙටි කාලය තුල ස්ථාවර පිරිවැයක් තියෙන නිසා මේ දෙක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වක්‍ර දෙක ABC සහ ATC වක්‍රයේ ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. හැබැයි මේ තුල AFC බිඳුව වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙක ස්පර්ශ වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ලං ලංව ගමන් කිරීම තමයි සිද්ධ වෙන්නේ. එතකොට
ABC වක්‍රය තමයි ATC වක්‍රයට ඍජු ලෙස බලපෑම් කරන්නේ AFC වක්‍රයට වඩා. ඒ නිසා තමයි ABC වක්‍රයේ හැඩයක් ATC වක්‍රයට ගන්නෙ. මෙන්න මේ අදහස තමයි ඔබ වක්‍රයේ ඇඳලා ඒ අදහස දලව සඳහන් කරන්න ප්‍රශ්නයට පිළිතුරු විදියට ඒ නිවැරදි පිළිතුරු විදියට එතකොට ගන්නවා. එතකොට මේ පැහැදිලි අවබෝධය ඔබ තියාගෙන තමයි පිළිතුර සපයන්නට අවශ්‍ය වෙන්නේ. දුවේ පුතේ ඊළඟට අපි කතා කරන ප්‍රශ්නේ තමයි 9 වෙනි ප්‍රශ්නේ. 9 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කෙරෙහි පහත සඳහන් ද බලපානුයේ කවර ආකාරයෙන්ද? එතකොට සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය කෙරෙහි බලපාන්නේ කොයි විදිහටද කියලා තමයි අහන්නේ. පළවෙනි එක විදිහට තියෙන්නේ අයන්න කොටස තියෙන්නේ විදුලි බල ගාස්තු පහළ වැටීමක්. එතකොට ප්‍රශ්නෙන් අහන්නේ ATC සහ එතකොට සාමාන්‍ය මුළු පිරිවැය. එතකොට විභාගෙදි ලියන්න ඕන සාමාන්‍ය මුළු පිරිවැය වරහන් ඇතුලේ ATC මොකද වෙන්නේ? අඩුද වැඩිද වෙන්නේ? ඊට පස්සේ AVC ට මොකද වෙන්නේ කියලායි එන්න ඕනේ. එතකොට මෙතන AVC කියන එක ගන්නවා. හරි මම මේ විදිහට තමයි උත්තරේ ගන්න හදන්නේ. ඒ වුණාට විභාගෙදී එතකොට වචනෙන් ලියන්නට ඕන. සාමාන්‍ය මුළු පිරිවැය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැයට විදුලි බල ගාස්තු පහළ වැටීමක් මොකද වෙන්නේ කියලායි අහන්නේ. දැන් විදුලි බල ගාස්තු වලට මොකද වෙන්නේ කියන එක කතා කරන්න නම් ස්ථාවර පිරිවැයක්ද විචල්්‍ය පිරිවැයක්ද කියලා දැනගන්නට ඕන. අපි සංකල්ප දෙකක් ගැන කතා කරලා තියෙනවා. එකක් තමයි AFC අනිත් එක තමයි AVC කියන කොටස. එතකොට AFC හැදෙන විදිහ දන්නවා. AFC හැදෙන්නේ TFC බෙදීම Q වලින්. TFC බෙදීම Q වලින් තමයි හැදෙන්නේ. AVC හැදෙන්නේ TVC බෙදීම Q වලින් හැදෙන්නේ. එතකොට දැනගන්න ඕනේ ඔය දීලා තියෙන කොටස මෙන්න මේ TFC ට අයිතිද එහෙම නැත්නම් TVC ට අයිතිද කියලා තමයි ගන්න ඕනේ. TFC ට අයිතිද TVC ට අයිතිද? එතකොට TFC කියලා කියන්නේ කෙටි කාලයේදී ස්ථාවර සාධක සඳහා යන වියදම් තමයි ගන්නෙ. TVC කියලා කියන්නේ කෙටි කාලයේදී විචල්්‍ය සාධක සඳහා යන වියදම් තමයි ගන්නෙ. මෙතන විශේෂයෙන් තියෙන්න ඕනේ ශ්‍රමය සහ අමුද්‍රව්‍ය කියන කොටස් දෙක. මෙතනට එන කොටස් 7ක් ගැන පන්තියේදී කතා කරලා තියෙනවා. අපි මේ ප්‍රශ්න කතා කරන කොටසෙත් මේට කලින් ප්‍රශ්නයකදී අපි මේකට අදාළ කොටස් 7ක් ගැන කතා කරලා තියෙනවා. 1 2 3 4 5 6යි කොටස් 7ක් ගැන කතා කරලා තියෙනවා. ඒ කොටස් 7 හොඳට පාඩම් කරගන්න ඕනේ. එතකොට ලේසි මෙන්න මේ අහලා තියෙනවා TFC ට දායිති TVC ට දායිති ඒ අනුව AFC AVC ATC ට මොකද වෙන්නේ කියලා ගන්න පුළුවන්. ඊළඟ කාරණේ දැනගන්න ඕනේ මේ ගාන හදන්න නම් මේ කොටසට උත්තරයක් ගන්න නම් ATC හැදෙන්නේ කොහොමද කියලා. එතකොට ATC හැදෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි TC බෙදීම Q අනිත් එක තමයි AFC එකතු කිරීම AVC කියන කොටස් දෙකේ එකතුව. AFC එකතු කිරීම AVC කියන කොටස් දෙකේ එකතුව. විදුලි බල ගාස්තු පහළ වැටීම. එතකොට විදුලි බල ගාස්තු මේ ස්ථාවර පිරිවැයක්ද එහෙම නැත්නම් ශ්‍රමය සහ අමුද්‍රව්‍ය සඳහා යන වියදමක්ද? අමුද්‍රව්‍ය සඳහා යන වියදමක් විදියට ගන්න පුළුවන් නේද? විදුලි බල ගාස්තු. ඒක විචල්‍යයි වෙනස් වීමකට ලක් වෙන පිරිවැයක් විදියට ගන්න පුළුවන්. එහෙනම් වෙනස් වීමකට ලක් වෙන පිරිවැයක්. විදුලි බල ගාස්තු මොකක් වෙනවද? පහළ වැටීමක්. එතකොට විදුලි බල ගාස්තු කියන එක මෙන්න මේ කොටස් දෙකෙන් එකකට අනිවාර්යෙන් අයිතිනේ. TFC TVC කියන කොටස් දෙකෙන් එකකට අනිවාර්යෙන්ම අයිතිනේ. එහෙනම් පහළ වැටුනහම අනිවාර්යෙන්ම ATC මොකද වෙන්නේ? අඩු වෙනවා. ඇයි ඒ? ATC අඩු වෙන්න හේතුව තමයි ATC හැදෙන්නේ AFC එකතු කිරීම AVC වලින්. එතකොට මේ විචල්යන් දෙකෙන් TFC හෝ TVC කියන කොටස් දෙකෙන් එකකට බලපානවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම ATC ට බලපානවා. ඊළඟ එක තමයි දරුවන්ට පැටලුනොත් පැටලෙන්නේ AVC ද අඩු වෙන්නේ එහෙම නැත්නම් AFC ද අඩු වෙන්නේ කියන කාරණේ තමයි එතනදී සැලකිල්ලට ගන්න ඕනේ. එතකොට විදුලි බල ගාස්තු අයිති වෙන්නේ TVC ට. TVC වලින් තමයි TVC Q වලින් බෙදලා තමයි AVC හැදෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක අඩුවීමකට ලක් වෙන්න ඕන. ওই තමයි
පළවෙනි කොටසට උත්තරේ විදිහට ගන්නේ ආයන්න කොටසට විදුලි බල ගාස්තු පහළ වැටීම. ආයන්න කොටසෙන් අහලා තියෙන්නේ වැටුප් අනුපාතිකයේ පහළ වැටීම. මම මෙන්න මේ මූලික දත්ත ටික හැමම මේ තිරේ තුල එහෙමම දාලා තියෙනවා. මෙයා ලියපු ටික මකන්නේ නැතුව හැමම තියෙනවා. එතකොට ATC සහ AVC කියන කොටස් දෙකට මොකද වෙන්නේ කියලායි අහන්නේ. මොකක්ද? වැටුප් අනුපාතිකයේ පහළ වැටීම. එහෙනම් ස්ථාවර පිරිවැයට දෛති විචල්්‍ය පිරිවැයට දෛති වැටුප් අනුපාතිකයේ ඉහළ යාමක් වැටුප් අනුපාතිකයේ ඉහළ යාමක් නෙමෙයි පහළ වැටීමක් මොකේට දෛති? එහෙනම් අනිවාර්යයෙන්ම ශ්‍රමයේ සඳහා ගෙවන වැටුප ගැන කතා කරන්නේ TVCට අයිති. එහෙනම් TVC මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක මොකක් වෙන්න ඕනද? ආයේ කොටස අනිවාර්යයෙන්ම අඩුවීමකට ලක් වෙන්න ඕන. එහෙනම් TVCට අයිති කියලා කියන්නේ අනිවාර්යයෙන්ම AVCත් මොකද වෙන්නේ? AVCත් අඩු වෙනවා. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවැය 15යි ඒ වගේම සාමාන්‍ය විචල්්‍ය පිරිවැයද 15යි කියලා තමයි උත්තරේ විදියට එන්න ඕනේ. දරුවනේ ඊළඟ කොටස යන්න කොටස ප්‍රධාන විධායක නිලධාරියාගේ වේතනයේ ඉහළ යාම. ඔන්න දරුවනේ පටලව ගන්න එපා. මෙන්න මේ කොටස අපි ස්ථාවර පිරිවැයට කාරණා 7ක් තියෙනවා කිව්වනේ. ඒක එක කොටසක්. එතකොට ශ්‍රමයට ගෙවන වැටුපක් ගැන නෙමෙයි එතනදී කතා කරන්නේ. නිසයි පටලව ගන්න එපා කියලා කිව්වේ. ප්‍රධාන විධායක නිලධාරියාගේ වේතනයේ ඉහළ යාමක් අයිති වෙන්නේ මුළු ස්ථාවර පිරිවැයට. ඒකට හේතුව තමයි ස්ථාවර පිරිවැය කොටස් 7ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි ප්‍රධාන විධායක නිලධාරියාගේ වේතනයේ ඉහළ යාමක්. එතනදී වේතනයේ ඉහළ යාමක් තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම එහෙනම් ATC මොකද වෙන්න ඕනේ? ATC අනිවාර්යයෙන්ම ඉහළ යාමකට ලක් වෙන්න ඕන. එහෙනම් සාමාන්‍ය මුළු පිරිවැය ඉහළ යනවා. එහෙනම් AVCට බලපාන්නේ නැහැ. AFCට තමයි බලපාන්නේ. අනිවාර්යෙන් AFCත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වුණාට අපෙන් අහලා නැහැ AFCට මොකද වෙන්නේ කියලා. ඒ නිසා AVC ගැන විතරයි අහන්නේ. අපි AVC නොවෙනස්ව පවතී කියලා තමයි ලියන්න ඕනේ. නොවෙනස්ව පවතී. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වෙනස් වීමකට ලක් වෙන්නේ නැහැ. 9 වෙනි ප්‍රශ්නයට අදාළ ඊළඟ කොටස 4 වෙනි කොටස ඊයන්න කොටස ආයතනයේ ගොඩනැගිලිවල බදු කුලී ඉහළ යාමක්. එතකොට මේ දෙකෙන් එකකටයි තියෙන්නේ. ඉහළ යාමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ATC ඉහළ යන්න ඕන. දැන් ඊළඟට බලන්න ඕනේ බදු කුලී කියන එක ස්ථාවර පිරිවැයක්ද විචල්්‍ය පිරිවැයක්ද? මෙතන කාරණා 7ක් තියෙනවා කිව්වා. එහෙනම් බදු කුලී කියන එක ස්ථාවර පිරිවැයකටයි තියෙන. එහෙනම් ස්ථාවර පිරිවැය තමයි ඉහළ යන්නේ. ඒ කියන්නේ AFC තමයි ඉහළ යන්නේ. AVCට එතකොට බලපෑමකට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා AVC නොවෙනස්ව පවතී කියලා තමයි එන්න ඕනේ. නොවෙනස්ව පවතී. සාමාන්‍ය මුළු පිරිවැය ඉහළයයි සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නොවෙනස්ව පවතී. 10 වෙනි ප්‍රශ්නේ තමයි පරිමාණානුකූල ඵල සහ පරිමාණානුකූල පිරිමැසුම් අතර වෙනස කුමක්දයි පැහැදිලි කරන්න. පරිමාණානුකූල ඵල කියන්නේ මොකක්ද? පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොකක්ද? මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලායි අහන්නේ. එතකොට කෙටි කාලයේදී නිෂ්පාදන න්‍යාය වෙන්න පුළුවන්, පිරිවැය න්‍යාය වෙන්න පුළුවන්, ආන්තික ඵලදා නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. දිගු කාලයේදී නිෂ්පාදන න්‍යාය වෙන්න පුළුවන්, පිරිවැය න්‍යායදී වෙන්න පුළුවන්, පරිමාණානුකූල ඵල නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පරිමාණානුකූල ඵල නීතියට අදාළයි. මම මේ විදිහට අඳිනවා. සිරස්අක්ෂයේ පිරිවැය රුපියල් තිරස්අක්ෂයේ නිමැවුම් ප්‍රමාණය ඒකක කියලා ගන්නවා. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතලි U හැඩයක් තමයි ගන්නෙ. පැතලි බෑවුමක් තියෙන පැතලි U හැඩයක් තියෙන වක්‍රයක් තමයි ගන්නෙ. මේකට අපි දිගු කාලය කියන්නේ L දානවා නැත්නම් LR කියලා දානවා ලෝන් රන් කියන්නේ. එතකොට ATC නැත්නම් AC කියලා ගන්නවා. නූතන විග්‍රහයට අනුව මේ වක්‍රය ඕන නම් මේ විදිහට අඳින්නත් පුළුවන්. සිරස්අක්ෂයේ පිරිවැය, තිරස්අක්ෂයේ නිමැවුම් ප්‍රමාණය මෙන්න මේ හැඩයක් තියෙන තමයි අඳින්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ යටතේ ඔබ විශේෂයෙන් මේ වක්‍රය තමයි ඉගෙන ගන්නෙ. එතන LR ATC කියලා දානවා, LR AC කියලා ගන්නවා.
මෙන්න මෙතන මම අවම ලක්ෂය තෝරගන්නවා. අවම ලක්ෂයකයි තියෙන්නේ. ඒ අවම ලක්ෂය තෝරගන්නවා මං Q1 කියලා දානවා. එතකොට මෙතන එක අවම ලක්ෂයක් නෙමෙයි පරාසයක් තමයි තියෙන්නේ නූතන විග්‍රහය යටතේ. මෙන්න මේ කොටසේදී මුලින්ම අහන්නේ පරිමාණානුකූල ඵලනේ. අපි දන්නවා දිගු කාලයේ පරිමාණානුකූල ඵල එහෙම නැත්නම් දිගු කාලයේ සියලු සාධක වෙනස් කරනවා. ඒ වෙනස් කරනකොට ඇතිවන තත්වයන් ගැනයි කතා කරන්නේ. පරිමාව වෙනස් වීමකට ලක් වෙනවා. පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි මොකක්ද? ස්ථාවර පරිමාණානුකූල ඵල. අනිත් එක වැඩෙන පරිමාණානුකූල ඵල. අනිත් එක හීනවන පරිමාණානුකූල ඵල. කොහොමද නිර්වචනය කරන්නේ? ස්ථාවරයක නිර්වචනය කරොත් යෙදවුම් වැඩි කළ අනුපාතයට සමාන අනුපාතයකින් නිමැවුම වැඩි වෙනවා නම් ඒකට කියනවා ස්ථාවර පරිමාණානුකූල ඵල. ඒ නිර්වචනය හදාගද්දි කරන්නේ යෙදවුම් සහ නිමැවුම් අතර තියෙන සම්බන්ධතාවය ගන්න. නිර්වචන තුනේදීම යෙදවුම් කියන එකත් වැඩි වෙනවා. මේක ලියන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට මේ වැඩි දුර දැනුම සඳහා තමයි දෙන්නේ. එතකොට දෙකේදීම යෙදවුනුත් වැඩි වෙනවා නිමැවුමත් වැඩි වෙනවා. ස්ථාවර පරිමාණානුකූල ඵලවලදී වෙන්නේ යෙදවුම් වැඩි කළ අනුපාතයට සමාන අනුපාතයකින් නිමැවුම වැඩි වෙනවා නම් ස්ථාවර පරිමාණානුකූල ඵල. වැඩෙන පරිමාණානුකූල ඵලවලදී වෙන්නේ යෙදවුම් වැඩි කළ අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් නිමැවුම වැඩි වෙනවා නම් ඒකට තමයි වැඩෙන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ. ඊළඟ එක හීනවන පරිමාණානුකූල ඵල අඩුවන පරිමාණානුකූල ඵල යෙදවුම් වැඩි කළ අනුපාතයට වඩා අඩු අනුපාතයකින් නිමැවුම වැඩි වෙනවා නම් ඒකට තමයි කියන්නේ හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල. හරි සරලයි නේද? ස්ථාවර පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යෙදවුම් වැඩි කළ අනුපාතයට සමාන අනුපාතයකින් නිමැවුම වැඩි වීම. වැඩෙන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යෙදවුම් වැඩි කළ අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් නිමැවුම වැඩි වීම. හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල කියලා කියන්නේ යෙදවුම් වැඩි කළ අනුපාතයට වඩා අඩු අනුපාතයකින් නිමැවුම වැඩි වීම කියන කාරණා. දැන් අහන්නේ එතකොට පරිමාණානුකූල ඵල අවස්ථා අහනවා. එතකොට පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් තියෙනවා. මේ තුනම මේ රූප සටහන තුල නිරූපණය වෙනවා. මෙන්න මේ LRATC වක්‍රය අඩු වෙමින් තියෙන කොටසේ එහෙම නැත්නම් මෙන්න මේ කොටසේ තියෙන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල. වැඩෙන පරිමාණානුකූල ඵල. මෙන්න මේ අවම ලක්ෂය. නැත්නම් මෙන්න මේ රූප සටහනේ නම් මේ ස්ථාවර කොටසේ තියෙන්නේ ස්ථාවර පරිමාණානුකූල ඵල. ස්ථාවර පරිමාණානුකූල ඵල. ඊට පස්සේ මෙන්න මේ කොටසේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් LRATC වැඩි වෙන කොටසේ නැත්නම් මෙන්න මේ රූප සටහනේ මෙන්න මේ කොටසේ නිරූපණය වෙන්නේ අනිත් පරිමාණානුකූල ඵල අවස්ථාව හීනවන නැත්නම් අඩුවන පරිමාණානුකූල ඵල. එතකොට ප්‍රශ්නෙට උත්තරේ විදිහට ලියන්න ඕන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලයේදී එදී සියලු යෙදවුම් විචල්්‍ය යෙදවුම් බවට පත් වෙනවා කියලා ලියන්න ඕන. ඊට පස්සේ කියන්න ඕන පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් තියෙනවා වැඩෙන හීනවන සහ ස්ථාවර පරිමාණානුකූල ඵල. ඊළඟට අහනවා පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොකක්ද කියලා. ඒ අතර වෙනස තමයි හඳුන්වන්න කියලා කියන්නේ. එතකොට වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක නම් මෙතනදී ක්‍රියාත්මක පරිමාණානුකූල පිරිමැසුම්. පරිමාණානුකූල පිරිමැසුම්. හීනවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක නම් එතන ක්‍රියාත්මක වෙන්නේ පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම්. එතකොට අපෙන් අහන්නේ මේ කොටස විතරයි. එතකොට පිළිතුර විදියට එන්න ඕනේ පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලයේ සියලු සාධක වෙනස් කරන්න පුළුවන් කාලය තමයි දිගු කාලය කියලා කියන්නේ. පරිමාණානුකූල ඵල අවස්ථා තුනක් තියෙනවා.
ඒකෙන් වැඩෙන පරිමාණානුකූල ඵල ඇති වෙන්න හේතුව තමයි පරිමාණානුකූල පිරිමැසුම් ඇතිවීම කියන කාරණා. ඔන්න ඔය ටික තමයි පිළිතුර විදියට මෙන්න මේ කොටසට එන්න ඕනේ. දරුවනේ 11 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ කෙටි කාලීන හා දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය එම නැත්නම් ATC වක්‍ර U හැඩය ගැනීම මගින් පැහැදිලි කරන ආර්ථික මූලධර්මය මොනවාද? එතකොට කෙටි කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය U හැඩයක් ගන්නෙ. ඊට වඩා පැතලි බෑවුමක් තියෙන U හැඩයක් ගන්නවා දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය. එතකොට අපි සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය ATC කියලා දානවා. කෙටි කාලය කියලා කියන්න SR හෝ S කියලා දානවා. ඒ කියන්නේ short run කියලා තමයි එතනදී එන්න ඕනේ. එතකොට සාමාන්‍ය මුළු පිරිවැය ATC දිගු කාලය කියලා කියන්න මෙතන LR කියලා දානවා. මෙන්න මේ අවස්ථා දෙකේදීම වක්‍රය U හැඩයක් තමයි ගන්නෙ. හැබැයි කෙටි කාලයේදී ගැඹුරු පතුලක් සහිත U හැඩයක් ගන්නෙ. දිගු කාලයේදී පැතලි පතුලක් සහිත U හැඩයක් ගන්න. ඒකට හේතුව තමයි කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ගොඩක් එකතු වෙලා තමයි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය හැදෙන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා වහන්තරා නැත්නම් වැසුණු වක්‍රය කියලා කියනවා. එතකොට මේ දෙකට හේතුවක් තියෙනවා. කෙටි කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය U හැඩයක් ගන්න හේතුව කෙටි කාලයේ ක්‍රියාත්මක වන නීතිය. මොකක්ද? ආන්තික ඵලදා නීතිය. ආන්තික ඵලදා නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතන අපි විශේෂ කොටසක් විදිහට ගන්නේ හීනවන ආන්තික ඵලදා නීතිය විශේෂ කරලා අපි එතනදී ඉගෙන ගන්නවා. දිගු කාලයේ සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය U හැඩයක් ගැනීමට හේතුව වන්නේ එවන් නැත්නම් පැතලි බෑවුමක් පැතලි පතුලක් සහිත U හැඩයක් ගැනීමට හේතුව වෙන්නේ දිගු කාලයේ ක්‍රියාත්මක නීතිය පරිමාණානුකූල ඵල නීතිය ක්‍රියාත්මක වීම. පරිමාණානුකූල ඵල නීතිය ක්‍රියාත්මක වීම. එතකොට ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? කෙටි කාලය තුල සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයේ ගැඹුරු පතුලක් සහිත U හැඩයක් ගැනීමට හේතුව වන්නේ කෙටි කාලය තුල ක්‍රියාත්මක ආන්තික ඵලදා නීතිය නිසාය. ඊට පස්සේ කියනවා දිගු කාලය ගැන. දිගු කාලීන සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය පැතලි පතුලක් සහිත U හැඩයක් ගැනීමට හේතුව වන්නේ දිගු කාලය තුල ක්‍රියාත්මක වන පරිමාණානුකූල ඵල නීතියයි. ඒක තමයි පිළිතුර විදියට එන්නට ඕනේ. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ආර්ථික පිරිමැසුම් සහ ආර්ථික නොපිරිමැසුම් හට ගැනීමට හේතු මොනවාද? ආර්ථික පිරිමැසුම් ඇති වෙන්නේ ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්නේ නිෂ්පාදන මහා පරිමාණයෙන් සිද්ධ කරනකොට. එහෙම නැත්නම් දිගු කාලයේදී තමයි ක්‍රියාත්මක වෙන්නේ. දිගු කාලයට ක්‍රියාත්මක පරිමාණානුකූල ඵල නීතිය මේ අවස්ථාව ගැන තමයි කතා කරන්නේ. අපි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය කලිනුත් දැන්නා. කොහොමද දැන්නේ? අදිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය මේකදී පිළිතුරට අවශ්‍ය නැහැ. පැහැදිලි කිරීමට මම ගන්නෙ C ගන්නවා. මෙතන නිමැවුම් ප්‍රමාණය ගන්නවා. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ පැතලි පතුලක් සහිතව මේ විදිහට යනවා. මෙතන LR ATC කියලා ගත්තා. LR ATC කියලා ගත්තා. මේකේ අවම ලක්ෂයක් තියෙනවා. අවම ලක්ෂයේදී ක්‍රියාත්මකයි කියලා කිව්වා ස්ථාවර පරිමාණානුකූල ඵල. LR ATC වක්‍රයේ අඩු වෙමින් තියෙන කොටසේදී වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මකයි කියලා කිව්වා. මෙන්න මේ අවස්ථාවේදී LR ATC වැඩි වෙන අවස්ථාවේදී හීනවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මකයි කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙන්න හේතුව තමයි පරිමාණානුකූල පිරිමැසුම් කියලා කිව්වා. කලින් අවස්ථාවේදී උගන්වපු එක මේ ආයේ මතක් කරන්නේ පරිමාණානුකූල පිරිමැසුම්. හීනවන පරිමාණානුකූල ඵල ඇති වෙන්න හේතුව පරිමාණානුකූල නොපිරිමැසුම්. පරිමාණානුකූල නොපිරිමැසුම් කියන කාරණය තමයි එන්න ඕනේ. මෙන්න මේ පරිමාණානුකූල පිරිමැසුම් වලටම තමයි කියන්නේ මේ ප්‍රශ්නේ අහලා තියෙන
ආර්ථික පිරිමැසුම් කියලා කියන්නේ. මේකටම තමයි කියන්නේ ආර්ථික පිරිමැසුම් කියලා. පරිමාණානුකූල නොපිරිමැසුම් කියන එකටම තමයි කියන්නේ ආර්ථික නොපිරිමැසුම් කියලා. දැන් මේ ප්‍රශ්نين අහලා තියෙන්නේ ආර්ථික පිරිමැසුම් සහ ආර්ථික නොපිරිමැසුම් හට ගැනීමට හේතු. එහෙම නැත්නම් ඔය අහලා තියෙන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල සහ හීනවන පරිමාණානුකූල ඵල ඇතිවීමට හේතු. එහෙනම් මෙන්න මේ ආර්ථික පිරිමැසුම් ඇති වෙන්න හේතු කිහිපයක් උතනේද උත්තරේ විදියට දාන්න ඕන. ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න හේතු කිහිපයක් උත්තරේ විදියට දාන්නට ඕන. එහෙනම් අපි මුලින්ම බලමු ආර්ථික පිරිමැසුම් ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. මම හේතු කිහිපයක් මේ විදියට සඳහන් කරගෙන යනවා. එකක් තමයි ශ්‍රමයේ භාවිත කිරීමේදී විශේෂ ප්‍රාගුණ්‍ය ඉහළ යාම. ඊළඟ එක කළමනාකාරීත්ව විශේෂ ප්‍රාගුණ්‍ය. ඊළඟ එක ප්‍රාග්ධන උපකරණ වඩාත් කාර්යක්ෂමව උපයෝජනය වීම. අලෙවි කිරීමේ පරිමාණානුකූල පිරිමැසුම්. ඊළඟ එක මූල්‍යමය පරිමාණානුකූල පිරිමැසුම්. ඊළඟ එක අවදානම් දැරීම සම්බන්ධ පරිමාණානුකූල පිරිමැසුම් කියන කොටස් ටික අපිට ගන්නට පුළුවන්. ඊළඟට මම මේ කොටසට යනවා ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න හේතු මොනවද කියලා සඳහන් කරනවා. ආර්ථික නොපිරිමැසුම් ඇති වෙන්න හේතු විදිහට මහා පරිමාණ නිෂ්පාදන ආයතනයක් පැන නගින කළමනාකාරීත්ව හා සම්බන්ධීකරණ ගැටලු ගන්න පුළුවන්. විශාල පරිමාණ නිෂ්පාදන ක්‍රියාවලිය සතු ශ්‍රමිකයින් පිටස්තරයන්ය යන හැඟීමක් ඇතිවිය හැකි අතර එමගින් කාර්යක්ෂමතාව අඩුවිය හැකිය කියන කාරණේ ගන්න පුළුවන්. ප්‍රධාන කාර්යාලයෙන් දුරස්ථ ස්ථානයන්හි අලුත් ශාඛා ආරම්භ කිරීම නිසා ප්‍රවාහන වියදම් ඉහළ යාම ගන්න පුළුවන්. ඊට අමතරව කම්කරු සම්බන්ධතා දුර්වල වීම නිසා කාර්මික ආරවුල් ඇතිවීමත් එමගින් ඵලදායීතාව අඩුවීම සහ පිරිවැය ඉහළ යාම ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය 13 වෙනි ප්‍රශ්නය. වෙළඳපොළ ව්‍යුහයන්ගේ ස්වරූප 4 නම් කරන්න. දැන් මේ අපි 4 වෙනි පරිච්ඡේදයට අදාළව තමයි කතා කරන්නේ. 4 වෙනි පරිච්ඡේදයට අදාළව පහුගිය විභාග ප්‍රශ්න දෙවෙනි කොටසට අදාළව අහලා තියෙන. ඒක කොටස් 4කින් යුක්තයි. එකක් තමයි නිෂ්පාදන න්‍යාය, අනිත් එක නිෂ්පාදන පිරිවැය න්‍යාය, අනිත් එක වෙළඳපොළ ආකෘති, අනිත් එක නිෂ්පාදන සාධක වෙළඳපොළ. දැන් මේ අහන්නේ වෙළඳපොළ ආකෘති කියන කොටසට අදාළව. වෙළඳපොළ ආකෘතිවල නැත්නම් ව්‍යුහයන්ගේ ස්වරූප 4 නම් කරන්න. වෙළඳපොළවල් 4 නම් කරන්න කියලායි කියන්නේ. එකක් තමයි පූර්ණ තරඟකාරී වෙළඳපොළ, අනිත් එක තමයි ඒකාධිකාරී වෙළඳපොළ, අනිත් එක තමයි ඒකාධිකාරී තරඟ වෙළඳපොළ, අවසාන වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළ. 14 වෙනි ප්‍රශ්නය පූර්ණ තරඟයට අදාළ මූලික උපකල්පන 4 කවරේද? මෙන්න මේ මූලික උපකල්පන 4 ගන්නකොට මෙන්න මේ කාරණාව ඔස්සේ තමයි ගන්න ඕනේ. එකක් තමයි ආයතන සංඛ්‍යාව. ආයතන සංඛ්‍යාව නැත්නම් සැපයුම් කරුවන් සංඛ්‍යාව. අනිත් එක ගන්න ඕන භාණ්ඩයේ ස්වභාවය. අනිත් එක ගන්න ඕන කර්මාන්තයට ප්‍රවේශ වීම. ඔන්නයි කියන ප්‍රධාන කාරණා 3 මූලිකවම එන්න ඕන. නම් පූර්ණ තරඟයට අදාළ උදාහරණයක් මතක තියාගත්තා නම් හරි ලේසියෙන් අපිට මේ කියන කාරණාවලට උත්තරේ ගන්න පුළුවන්. මොනවද පූර්ණ තරඟයට උදාහරණ? කෘෂි අංශයේ උදාහරණ විශේෂයෙන් අපි වී තමයි ගත්තේ. වී, පොල්, බඩ, ඉරිඟු, කැරට් ඔය විදිහට තියෙන කෘෂි අංශයේ උදාහරණයක් තමයි ගන්න. එතකොට වී වෙළඳපොළ තුල සැපයුම් කරුවෝ එහෙමත් නැත්නම් ආයතන එහෙමත් නැත්නම් නිෂ්පාදකයන් කොච්චරක් ඉන්නවද? අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. එහෙනම් පූර්ණ තරඟකාරී වෙළඳපොළක් තුල ආයතන නැත්නම් නිෂ්පාදකයන් අතිවිශාල සංඛ්‍යාවක් සිටීම කියලා එන්න ඕන. ඊළඟ කාරණේ භාණ්ඩයේ ස්වභාවය. සමජාතීය භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ. එක වගේ භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ. වී නම් ලංකාවේ මොන දිස්ත්‍රික්කයේ හැදුවත් වීම තමයි. වෙනසක් නැහැ කියන කාරණේ තමයි එතනින් කියන්නේ. ප්‍රවේශය.
අතිවිශාල සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියන එකේ තේරුම තමයි ඒ වෙළඳපොළට ප්‍රවේශ වෙන්නට බාධාවක් නැහැ. ඉවත් වෙන්නටත් බාධාවක් නැහැ. ඒ නිසා අබාධ ප්‍රවේශයක් සහ පිටවීමක් තමයි තියෙන්නේ. ඊට අමතරව තව උපකල්පනයක් ගන්නවා පූර්ණ දැනුම කියන උපකල්පනය ගන්න පුළුවන්. පූර්ණ දැනුම කියන උපකල්පනය ගන්න පුළුවන්. 15 වෙනි ප්‍රශ්නය. ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රාමාණික ලාභය පිරිවැයක් ලෙස සලකනු ලබන්නේ ඇයි? ප්‍රාමාණික ලාභය පිරිවැයක් ලෙස සලකනු ලබන්නේ ඇයි? ලාභ අවස්ථා තුනක් තියෙනවා. අති ප්‍රාමාණික ලාභය, ප්‍රාමාණික ලාභය සහ අප්‍රාමාණික ලාභය. මෙන්න මේ කොටස් තුනෙන් ප්‍රාමාණික ලාභය ආර්ථික විද්‍යාඥයන් විසින් පිරිවැයක් ලෙස සලකනු ලබන්නේ ඇයි කියලා තමයි අහන්නේ. මේ ප්‍රාමාණික ලාභය කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යවසායකයෙක් ඒ පවත්නා නිෂ්පාදනයේ රඳවා තබා ගැනීම සඳහා එම ව්‍යවසායකයා අපේක්ෂා කරන අවම ගෙවීම තමයි ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. කිසියම් ව්‍යවසායකයෙක් ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ තවදුරටත් රඳවා තබා ගැනීමට නම් එම ව්‍යවසායකයා අපේක්ෂා කරන අවම ගෙවීමට තමයි ප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. මෙන්න මේ අවම ගෙවීමවත් ලැබෙන්නේ නැත්නම් ඒ ව්‍යවසායකයා ඒ කර්මාන්තයෙන් ඉවත් වීමට ලක් වෙනවා. ඒ නිසා ව්‍යවසායක කාර්ය ඉටු කිරීම වෙනුවෙන් තමයි මේ ගෙවීම ලැබෙන්නේ. එහෙම නැත්නම් ව්‍යවසායක කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් ලැබිය යුතු ගෙවීමක් නිසා ප්‍රාමාණික ලාභය ආර්ථික විද්‍යාඥයන් විසින් ආරෝපිත පිරිවැයක් විදියට සමයි සලකන්නේ. ඒ නිසා තමයි ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රාමාණික ලාභය පිරිවැයක් ලෙස සලකනු ලබන්නේ. ඔබට ලබා දී ඇති 16 වෙනි ප්‍රශ්නේ තමයි ඒකක 100ක සමතුලිත නිමැවුම් මට්ටමක් නිෂ්පාදනය කරමින් කෙටි කාලයේදී කටයුතු කරන පූර්ණ තරඟකාරී ආයතනයක් පහත රූප සටහන මගින් නිරූපණය වේ. ඔන්න රූප සටහන තියෙනවා. සමතුලිත නිමැවුමේදී පහත සඳහන් දෑ ගණනය කරන්න. එතකොට මුලින්ම ගණනය කරන්න කියලා කියන්නේ ආයතනයේ මුළු අයභාරය කියන එක. එතකොට මුළු අයභාරය කියන්නේ TR කියන එක තමයි හොයන්න කියන්නේ. B කොටසෙන් අහන්නේ ආයතනයේ මුළු පිරිවැය TC කියන එක තමයි හොයන්න කියලා කියන්නේ. ඊට පස්සේ C කොටසෙන් කියන්නේ ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය TFC කියන එක තමයි හොයන්න කියලා කියන්නේ. D කොටසෙන් අහන්නේ ලාභය හෝ පාඩුව තමයි අහන්නේ. මම මෙන්න මේ විදිහට සංකේත ටිකක් දාගන්නවා ප්‍රශ්නවල කොටස් ටිකට ගැලපෙන විදිහට. හරි මුලින්ම TR නේ හොයන්න කියන්නේ. දැන් මේකෙදී MR වක්‍රය නැහැ. ඇයි MR වක්‍රය නැහැ කියලා කිව්වේ? ඇයි ඒකේ තියෙන වැදගත්කම? සමතුලිත ලක්ෂය හොයාගන්නේ MR සමානයි MC කොන්දේසිය තෘප්ත වෙන අවස්ථාව, ඉටු වෙන අවස්ථාව. දැන් MR වක්‍රය නැතුව MC වක්‍රයේ ස්පර්ශ වෙන අවස්ථාව ගන්න බෑ. හැබැයි අපිට උදව්වක් කරලා තියෙනවා අනිවාර්යයෙන්ම MR වක්‍රය ගියා නම් මෙන්න මෙතනින් යන්න ඕනි කියලා තමයි ඔය කියලා තියෙන්නේ. MR නැත්තම් ඕකටම කියනවා D සමානයි AR කියලා. වක්‍රය ඇඳුනා නම් ඔතනින් තමයි යන්නේ කියලායි කියන්නේ. ඒකට හේතුව C තමයි සමතුලිත ප්‍රමාණය කියලා දාලා තියෙන්නේ. එහෙම නම් මෙන්න මෙතන තමයි MR සමානයි MC කොන්දේසිය ඉෂ්ට වෙන අවස්ථාව. එහෙනම් පැහැදිලි ATC වක්‍රය ගිහිල්ලා තියෙන්නේ ඉල්ලුම් වක්‍රයට MR වක්‍රයට පහළින්. එහෙනම් අනිවාර්යයෙන් මොන ලාභයක්ද ලබන්නේ? නිෂ්ප්‍රාමාණික නැත්නම් අධිප්‍රාමාණික එහෙම නැත්නම් අතිප්‍රාමාණික ලාභයක් තමයි ලබන්නේ. ඒ කියන්නේ TR වැඩි TCට වැඩි අවස්ථාවක් තමයි එන්නේ. එහෙනම් ඔන්න ඔය අවස්ථාවට අදාළ TR තමයි ගන්නෙ. මෙන්න මේ සමතුලිත ලක්ෂයට අදාළව පල්ලෙහාට රේඛාවක් අඳිනවා. ඔය ඇඳට පස්සේ හැදෙන මෙන්න මේ ලොකු කොටුව තමයි ඇඳට පස්සේ හැදෙන මෙන්න මේ ලොකු කොටුව තමයි TR කියලා කියන්නේ. එහෙනම් TR වෙන්නේ ඔන්න ඔය කොටස TR හැදෙන්නේ P ගුණ කිරීම Q. එහෙනම් මෙන්න මේ සමතුලිතයට අදාළ මිල 60යි සමතුලිතයට අදාළ ප්‍රමාණය 100යි 60 ගුණ කිරීම 100 60 මෙහෙම වෙනවා බිංදු දෙකක් එනවා රුපියල් 6000ක් වෙන්නට ඕන. ඊළඟට B කොටස TC තමයි අහන්නේ. TC හොයන්නේ මෙන්න මේ සමතුලිත ලක්ෂයට අදාළව ඇඳපු රේඛාව ATC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේදී හැදෙන කොටුව. මෙන්න මේ ඇඳපු රේඛාව ATC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේදී හැදෙන මෙන්න මේ කොටුව තමයි
TC කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ කොටුව තමයි TC කියලා කියන්නේ. මෙන්න මේ කොටස මම ගන්නවා. මෙන්න මේ කොටසට අදාළ කොටුව තමයි TC කියලා කියන්නේ. TC හොයන්න සූත්‍රයක් මම පන්තියේදී කියලා දීලා තියෙනවා. ATC ගුණ කරන්න ඕන කිව්වලේ. ඒ කියන්නේ මෙන්න මේ සමතුලිත ලක්ෂයට අදාළව රේඛාවක් ඇඳලා පස්සේ ATC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේදී අගය තමයි එතන 40 එන්න ඕනේ. ඒ වෙලාවට අදාළ ප්‍රමාණය තමයි 100. එතකොට උත්තරේ එනවා කීයද? 4000ක් එනවා රුපියල්. එහෙනම් TC කියන එකත් හරි. ඊළඟට හොයන්න කියලා කියන්නේ TFC. දැන් ඕකේ ඕන නම් TVC හොයන්න කියලා දෙන්න පුළුවන්. දැන් මේ ATC හැදෙන විදිහ දන්නවා. ATC හැදෙන්නේ කොහොමද? AFC එකතු කිරීම AVC කියන කොටස් දෙකේ එකතුවකින්. දැන් මෙන්න මේ කොටස TC හැදිලා තියෙන කොටස් දෙකේ එකතුවකින්. ATC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේදී හැදෙන කොටුව TC නම් AVC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේදී හැදෙන කොටුව මොකක් වෙනව ඇතිද? මෙන්න මෙතනදී AVC මේ සමතුලිත ලක්ෂයට අදාළ රේඛාව ස්පර්ශ කරන්නේ. එහෙනම් මේ කොටුව මොකක් වෙනව ඇතිද? ඔය කොටුව තමයි TVC වෙන්නේ. ඔන්න ඔය කොටුව තමයි TVC වෙන්නේ. එහෙනම් 30 ගුණ කිරීම 100 කියලා තමයි එන්න ඕනේ. 3000ක් එනවා. ඒක අහලා නැහැ මේ කොටසේදී. එහෙනම් මෙන්න මේ කොටස TVC නම් මේ සමස්ත කොටස TC නම් දැන් දන්නවා TC හැදෙන විදිය කොහොමද? TFC එකතු කිරීම TVC. දැන් TVC තියෙනවා. එහෙනම් මෙන්න මේ කොටස මොකක් වෙන්න ඕනද? මෙන්න මේ කොටස TFC වෙන්න ඕන. එහෙනම් ඔන්න ඔය ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි හොයන්න ඕනේ. එහෙනම් එතනත් අපිට ගන්න පුළුවන් 40න් අඩු කිරීම 30. 40න් අඩු කිරීම 30. ඒක ගුණ කරනවා 100. 40න් 30ක් 10යි 10 ගුණ කිරීම 100 10යි බිංදු දෙක එහෙමම දානවා රුපියල් 1000ක් වෙනවා. ඊළඟට හොයන්න කියලා කියන්නේ D කොටසේ ලාභය හෝ පාඩුව. අනිවාර්යෙන් දන්නවා ඉල්ලුම් වක්‍රයට නැත්නම් MR වක්‍රයට පහලින් තමයි ATC වක්‍රය ගිහිල්ලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ලාභයක් ලබන්නේ. ආර්ථික ලාභයේ ධනාගයක් නැත්නම් නිෂ්ප්‍රාමාණික නැත්නම් අධිප්‍රාමාණික නැත්නම් අතිප්‍රාමාණික ලාභයක් තමයි ලබලා තියෙන්නේ. එහෙනම් ලාභය හොයන සූත්‍රය මම මේ විදිහට සංකේතය දානවා නැත්නම් කෙලින්ම ලාභය කියලා ලියන්න. ලාභය සමානයි TR වලින් TC අඩු කරන්නයි ඕනේ. දැන් TR අපි හොයාගත්තා 6000යි TC අපි හොයාගත්තා 4000යි. එහෙනම් උත්තරේ කීයද? 2000ක් වෙනවා රුපියල්. එහෙමත් නැත්නම් ඔය කියන්නේ මෙන්න මේ මුළු ලොකු කොටුවෙන් කියන්නේ මුළු අය භාරය. ඊට පස්සේ ATC වක්‍රය ස්පර්ශ කරන අවස්ථාවේ මෙන්න මේ කොටුවෙන් කියන්නේ මුළු පිරිවැය. එහෙනම් මෙන්න මේ කොටස මුළු පිරිවැය, මෙන්න මේ ලොකු කොටුව මුළු අය භාරය. එහෙනම් මුළු ආදායමෙන් මෙන්න මේ පිරිවැය ගියාට පස්සේ මෙන්න මේ කොටසක වාසියක් එනවා. මේ වාසිය තමයි අතිප්‍රාමාණික ලාභය කියලා කියන්නේ. මෙන්න මේක තමයි අතිප්‍රාමාණික ලාභය. එතකොට ලාභය ගණනය කරාට පස්සේ මෙන්න මෙතන උත්තරේ ධන આવොත් ඒක අතිප්‍රාමාණික ලාභයක්. මෙන්න මෙතන උත්තරේ බිඳුව આવොත් ඒක ප්‍රාමාණික ලාභයක්. මෙතන උත්තරේ ඍණ આવොත් ඒක අප්‍රාමාණික ලාභයක් විදිහට තමයි සලකන්නේ. 17 වෙනි ප්‍රශ්නේ තමයි පූර්ණ තරංගකාරී ආයතනයක සැපයුම් වක්‍රය සහ එහි ආන්තික පිරිවැය වක්‍රය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? එහෙම නැත්නම් විභාගයේදී තවත් විදිහකට ප්‍රශ්න අහන්න පුළුවන්. පූර්ණ තරංගකාරී ආයතනයක සැපයුම් වක්‍රය නිර්මාණය කරන්න කියලා දෙන්න පුළුවන්. එතකොට මේ කොටස ගන්න හරි පහසුයි. මම අතිප්‍රාමාණික ලාභයක් තියෙන රූප සටහනක් ඇඳලා පෙන්නලා ඒකෙන් කොහොමද ගන්නෙ කියලා පැහැදිලි කරන්නම්. ඒක අත්‍යවශ්‍ය නැහැ මේ කොටසට. මම ගන්න විදිය පැහැදිලි කරන්න තමයි මේ රූප සටහන ගන්නෙ. එන අතිප්‍රාමාණික ලාභ තියෙන රූප සටහනක් තමයි අඳින්නේ. සිරස් අක්ෂයේ පිරිවැය රුපියල් කියලා එනවා. ඇත්තටම පිරිවැය විතරක් නෙමෙයි මිල පිරිවැය අයභාරය කියන කොටස් තුනම එනවා. තිරස් අක්ෂයේ ප්‍රමාණය ඒකක. ඉල්ලුම් වක්‍රය අඳිනවා. මෙන්න ඉල්ලුම් වක්‍රය D සමානයි AR සමානයි MR කියන එක. මේක මම P1 කියලා ගන්නවා.
ඊට පස්සේ මම ගන්නවා ABC වක්‍රය u හැඩයක් ගන්නෙ. ABC වක්‍රය ගන්නවා. ඒ කියන්නේ ABC තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ස්ථාවර කොටසකුත් තියෙනවා. ABC සහ AFC කොටසක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේක කෙටි කාලයට අදාළ කොටසක් කියලා. මෙන්න Q1 කියන එක ගන්නවා. මේ අවම ලක්ෂයට දකුණින් තවත් අවම ලක්ෂයක් පිහිටනවා. සාමාන්‍ය විදියට ATC වක්‍රය එනවා. අවම ලක්ෂයට ඇවිල්ලා මෙන්න මේ විදිහට පරතරයේ ක්‍රමයෙන් අඩු වෙන්න එනවා. ඒකට හේතුව අපි මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී කරා. ඔන්න මේ ලක්ෂයත් තෝරගන්නවා. මෙන්න මේ අවම ලක්ෂ දෙකම කපාගෙන යන විදිහට MC වක්‍රය මේ විදිහට අදිනවා. මෙන්න මෙතන විශේෂ කාරණේ තමයි මෙන්න මේ ඉල්ලුම් වක්‍රය නැති වුණත් ගැටලුවක් නැහැ. MR වක්‍රය නැති වුණත් ගැටලුවක් නැහැ මේ පැහැදිලි කිරීම කරන්න. ඒක පල්ලෙහාට ආවත් ගැටලුවක් නැහැ. හරි. මෙන්න මෙතන ආයතනයක් වහලා දානවද නැද්ද කියන තීරණය ගන්න ප්‍රධානතම බලපාන සාධකය තමයි ආයතනයකට Tamanගේ විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් විදිහට මං කඩයක් කරනවා නම් එළවලු කඩයක් තමයි කරන්නේ. දැන් මං ගාව හදපු එළවලු නෙමෙයි තියෙන්නේ මම වෙන කෙනෙකුගෙන් තමයි එළවලු ටික අරන් ඉන්නේ. අඩුම තරමේ එළවලු සඳහා ගිය වියදමවත් මට ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් මුළු විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ එළවලු වෙළඳාම වැඩි කාලයක් තියාගෙන යන්නේ නැහැ. ආයතනයේම සම්පූර්ණයෙන්ම වහලා දානවා. ඒ නිසා මතක තියාගන්න ABC වක්‍රයෙන් තමයි TVC ගැන නිරූපණය කරන්නේ. මෙන්න මේ ABC වක්‍රයේ අවම ලක්ෂය තමයි එතනදී සැලකිල්ලට ගන්න ඕනේ. මෙන්න මේ ලක්ෂයට අපි කියනවා ආයතනයක වැසුම් ලක්ෂය කියලා. මෙන්න මේ ආයතනයක වැසුම් ලක්ෂයවත් එමත් නැත්නම් TVC වත් ආවරණය වෙන්න ඕන ව්‍යාපාරයක් කරනවා නම් කියන කාරණේ තමයි මෙතනින් අදහස් කරන්නේ. කියන්නේ අවමේ මෙතනින්වත් යන්න ඕන. බැරි වෙලාවක් මෙන්න මේ ඉල්ලුම් වක්‍රය දැන් නම් ගැටලුවක් නෑ උඩින් තියෙන්නේ මේ ඉල්ලුම් වක්‍රය මෙතනට එනවා. ආයතනයක වැසුම් ලක්ෂයට එනවා. ගැටලුවක් නැහැ. ඒත් ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. මොකද අනාගතේවත් ලාභ ලබන්න පුළුවන්. මුළු විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න පුළුවන් නිසා ආයතනය තවදුරටත් පවත්වාගෙන යන්න තීරණය කරන්න පුළුවන්. හැබැයි මේ ඉල්ලුම් වක්‍රය මෙන්න මෙතනටත් ABC වක්‍රයේ අවම ලක්ෂයටත් වඩා අඩු වුණොත් අනිවාර්යයෙන්ම ආයතනය වහලා දාන්න ඕන. ඒකෙන් අදහස් කරන්නේ මුළු විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බෑ. ඒ නිසා ආයතනයක සැපීම් වක්‍රය කියලා කියන්නේ පූර්ණ තරංගකාරී ආයතනයක සැපීම් වක්‍රය කියලා කියන්නේ මෙන්න මේ ABC වක්‍රයේ අවම ලක්ෂයට ඉහළින් තියෙන මෙන්න මේ MC වක්‍රයේ කොටස විතරයි. එහෙනම් ABC වක්‍රයේ අවම ලක්ෂයට ඉහළින් තියෙන මෙන්න මේ MC වක්‍රයේ මෙන්න මේ කොටස විතරයි ආයතනයක සැපීම් වක්‍රය කියලා කියන්නේ. ABC වක්‍රයට වක්‍රයේ අවම ලක්ෂයට උඩින් තියෙන MC වක්‍රයේ මෙන්න මේ කොටසට කියනවා ආයතනයක සැපීම් වක්‍රය. ඔන්න ඔය පැහැදිලි කිරීම තමයි කරන්න ඕනේ. 18 වෙනි ප්‍රශ්නය. ඉතින් මේ විදිහට ප්‍රශ්නේ දාලා තියෙනවා. මේ දාලා තියෙන ප්‍රශ්නය මම සංකේත අනුසාරයෙන් ලියා ගන්නවා. අපි දන්න සංකේත විදිහට ලියා ගන්නවා. පූර්ණ තරංගකාරී නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන මුළු අය භාරය. කියන්නේ TR කියන එක රුපියල් 10000යිලු. ඊට පස්සේ කියනවා මෙම ආයතනයේ මුළු පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය පිළිවෙලින් එතකොට මුළු පිරිවැය 12000ක් වෙනවලු. මුළු ස්ථාවර පිරිවැය 4000ක් වෙනවා කියලා දීලා තියෙනවා. දැන් කියනවා කෙටි කාලයේදී තවදුරටත් ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවද? මේ ආයතනයේ තවදුරටත් ව්‍යාපාර කටයුතු වල නිරත වෙනවද කියලා අහන්නේ. මම ඔන්න මුලින්ම මෙන්න මේ TR සහ TC ඔස්සේ ලාභය ගණනය කරනවා. එහෙනම් ලාභය හැදෙන්නේ TR වලින් TC අඩු කරලා. එහෙනම් TR 10000යි TC 12000යි. 10000න් 12000ක් අඩු වුණාට පස්සේ උත්තරේ ඍණ 2000යි. එහෙනම් උත්තරේ TR වලින් TC ගත්තට පස්සේ එන උත්තරේ ඍණ නම් මොන ලාභද? අවප්‍රාමාණික ලාභ තමයි ලබන්නේ. එම නැත්නම් පාඩු තමයි ලබන්නේ. අප්‍රාමාණික ලාභ කියන එකේ තේරුම තමයි TRට වැඩිය TC අවිශාලයි. දැන් අප්‍රාමාණික ලාභ ලැබුවට ආයතන පාඩු ලැබුවට
ආයතනේ වහලා දාන්නේ නැහැ. දැන් ඕන තරම් ව්‍යාපාරිකයෝ කියලා තියෙනවා ඔබට ඇහෙන්නේ නැති පාඩු තමයි ලබන්නේ කියලා. ඒ වුණාට එයාලා හැමදාම ව්‍යාපාරය තුල ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. පාඩු ලැබුවට තවත් කොන්දේසියක් තියෙනවා. අනිත් කොන්දේසිය ගන්නේ මෙන්න මේ TC මත පදනම් වෙලා. මෙන්න මේක මත පදනම් වෙලා. TC හැදෙන්නේ TFC එකතු කිරීම TVC වලින්. දැන් TC දන්නවා 12000යි. TFC දන්නවා 4000යි. එහෙනම් TVC හොයාගන්න පුළුවන්. TVC තනි කරගන්න තියෙන්නේ 12000යි ධන 4000 මේ පැත්තට එද්දි ඍණ 4000යි සමානයි TVC. එහෙනම් TVC සමානයි 12000න් 4000ක් අඩු කරාට පස්සේ 8000ක් වෙනවා. දැන් කලින් ප්‍රශ්නයකදී අපි කතා කරා ආයතනයක සැපීම් වක්‍රය ABC වක්‍රයට ඉහළින් තියෙන MC කොටස. ආයතනයක වැසුම් ලක්ෂය කියලා කියන්නේ ABC වක්‍රයේ අවම ලක්ෂයේ තියෙන කොටස. එතකොට ආයතනයක් පවත්වාගෙන යනකොට ව්‍යාපාරයක් පවත්වාගෙන යනකොට මුළු විචල්්‍ය පිරිවැයවත් ආවරණය කරගන්න බැරි නම් ආයතනේ වහලා දාන්න ඕන. එතකොට බලන්න මේකේ මුළු අය භාරය 10000යි. මුළු විචල්්‍ය පිරිවැය 8000යි. එහෙනම් 10000න් 8000 ආවරණය කරගන්න පුළුවන්ද? පුළුවන්. 2000කුත් ඉතිරි වෙනවා. ඒ නිසා තමයි තවදුරටත් ව්‍යාපාරයේ රැඳී සිටින්නේ. ඒ කියන්නේ මෙම ආයතනයේ ව්‍යාපාරයේ මුළු අය භාරය 10000ක් වෙනවා. හැබැයි මුළු විචල්්‍ය පිරිවැය 8000යි. මුළු අය භාරයෙන් මුළු විචල්්‍ය පිරිවැය ආවරණය කරගෙන තවත් 2000ක් ඉතිරි වෙන නිසා මේ ව්‍යාපාරය තවදුරටත් පවත්වාගෙන යන්නට ඕන. ඒක තමයි තාර්කික තීරණයේ විදියට ගන්න ඕනේ. මේක තමයි පිළිතුර විදියට ඔබ ගොනු කරන්නට අවශ්‍ය වෙන්නේ. 19 වෙනි ප්‍රශ්නයට අදාළව ලොකු විස්තරයක් මේ විදියට තිරේ දාලා තියෙනවා. මෙන්න මේ දාලා තියෙන තොරතුරු ටික මම දන්න සංකේතවලට අනුව සාරාංශගත කරනවා. යම් දෙන ලද කාලයකදී මිල ගණුවෙකු වශයෙන් ක්‍රියා කරන නිෂ්පාදන ආයතනයක් නිමැවුම් ඒකක 20ක් නිමැවුම Q වලින් දාන්නේ නිමැවුම් ඒකක 20ක් නිෂ්පාදනය කරනු ලැබේ යයි සලකන්න. නිමැවුම් ඒකකයක වෙළඳපොළ මිල P වලින් තමයි දාන්නේ 50යිලු. නිමැවුම් ඒකක 20ේදී ඒ කියන්නේ Q20 දී ආයතනයේ සාමාන්‍ය මුළු පිරිවැය ඒ කියන්නේ ATC අගය රුපියල් 60යි. සාමාන්‍ය විචල්්‍ය පිරිවැය 40යි. දැන් අහනවා මෙම කාල පරිච්ඡේදය තුළ ආයතනයේ ලාභය හෝ අලාභය කොපමණද? එතකොට ලාභය හෝ අලාභය ගණනය කරන සූත්‍රය දන්නවා. ලාභය සමානයි මුළු අය භාරයෙන් මුළු පිරිවැය අඩු කරනවා. එතකොට දන්නවා මුළු අය භාරය හොයන විදිය. මම වෙනම හදලා උතන්ට ගන්නම්. ඔන්න මුළු අය භාරය හදන්නේ P ගුණ කිරීම Q වලින්. නම් මේ වෙළඳපොළ තුල මිල 50යි ප්‍රමාණය Q 20යි. එතකොට 5 2 10යි බිංදු දෙකක් තියෙනවා. එතකොට රුපියල් 1000ක් වෙනවා. එහෙනම් TR රුපියල් 1000ක් වෙනවා. TC මෙන්න මේ ATC දීලා තියෙනවා. TC හොයන විදිහ කියලා දීලා තියෙනවා. TC හැදෙන්නේ ATC ගුණ කිරීම Q වලින්. නම් මෙන්න මේ අවස්ථාවේ ATC අගය තමයි 60යි කියලා දීලා තියෙන්නේ. Q අපි දන්නවා 20යි කියලා. එතකොට එනවා 6 වරක් 2 12යි බිංදු 2යි රුපියල් 1200යි. එහෙනම් TC 1200ක් වෙනවා. හරි නේද? එහෙනම් 1000න් 1200ක් අඩු කරන්න තියෙන්නේ. එතකොට රුපියල් ඍණ 200ක් එන්නේ. ඍණ 200ක් කියන එකේ තේරුම තමයි මොන ලාභද? අප්‍රාමාණික ලාභයක් තමයි ලබන්නේ. දැන් මේක මෙතනටම දාලා හදන්න පුළුවන්. හැබැයි වෙනම හැදුවත් කමක් නැහැ. හැබැයි ඔබ මේ හදපු කොලය කටු කොලයක කටු සටහන් කොලයක නෙමෙයි හදන්නේ. එතනම හදලා පෙන්වන්න ඕන මේ දෙක ගත්තේ මෙන්න මේ කොටස් වලින් කියලා. මොකද ඒක වෙනම තැනක කටු වැඩ කොලයක නෙමෙයි හදන්නේ. මේ උත්තරේ 1000 සහ 1200 ආපු විදිය ඔබ එතනදී පෙන්වන්නට අවශ්‍යයි. ඒ ගාන හදපු සමීපයේම තමයි හදන්නට ඕනේ. ඊළඟ කොටසේදී අහනවා ආයතනයේ මුළු ස්ථාවර පිරිවැය කොපමණද කියලා. එහෙනම් ඊළඟ කොටසේ අහන්නේ TFC මොකක්ද කියලා අහන්නේ. මේ ආයන්න කොටස මේ ආයන්න කොටස. දැන් දන්නවා TFC ගන්න කලින් මම ගන්නවා AFC කීයද කියලා. TC හැදෙන විදිය දන්නවනේ. එකක් තමයි TC බෙදීම Q. එහෙමත් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම්
AFC එකතු කිරීම AVC වලින් ගන්නවා. ATC දන්නවා 60යි. AFC දන්නේ නැහැ. AVC දන්නවා 40යි. එහෙනම් AFC තනි කර ගන්නවා 60යි. ධන 40 මේ පැත්තට එද්දි ඍණ 40යි සමානයි AFC. එහෙනම් AFC රුපියල් 20ක් වෙනවා. AFC රුපියල් 20ක් වෙනවා. එහෙනම් අපිට ඕනේ TFC හොයන්නේ. මෙතනදී අපි හෙව්වේ TC හෙව්වේ ATC ගුණ කිරීම කිව්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ මොකක්ද? AFC ගුණ කිරීම Q කියලා එන්න ඕනේ. AFC 20යි Qත් කීයද? 20යි. දෙවරක් දෙක 4යි බිංදු දෙකක් තියෙනවා. රුපියල් 400යි කියලා තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නේ 20 වෙනි ප්‍රශ්නේ. පූර්ණ තරංගකාරී වෙළඳපොළක් සම්බන්ධයෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. අයන්න කොටසේදී අහනවා වෙළඳපොළ මිල රුපියල් 160 දී මෙන්න මේ 160 කියන්නේ මෙන්න මේ අවස්ථාව. 160 දී ආයතනයේ උපයන ලාභය ගණනය කරන්න. දැන් ලාභය ගණනය කරන සූත්‍රය දන්නවා. ලාභය සමානයි TR වලින් TC අඩු කරනවා. ඇත්තටම මේ එතකොට 160 මිල කියලා කියන්නේ මේ වක්‍රය D සමානයි AR සමානයි MR කියන වක්‍රය. එතකොට MC වක්‍රයේ ස්පර්ශ කරන මෙන්න මේ ලක්ෂය ගන්න කියන්නේ එතකොට සමතුලිත කොන්දේසිය තමයි MR සමානයි MC. මේ අවස්ථාව තමයි සමතුලිත කොන්දේසිය ඉෂ්ට වෙන අවස්ථාව. එතනින් පල්ලෙහාට රේඛාවක් අඳිනවා. එහෙනම් මේ අවස්ථාවේදී තියෙන අගය 40යි. මේ වෙලාවේ හැදෙන කොටුව තමයි මුළු අය භාරය කියලා කියන්නේ. එහෙනම් TR කියලා කියන්නේ 160 ගුණ කිරීම 40 කියන අවස්ථාව. මම වෙනම හදන්නම්. TR එන්නේ TR P ගුණ කිරීම Q වලින්. එහෙනම් 160 ගුණ කරනවා 40න්. එතකොට එනවා 16 ව 4ක් 4 වරක් 6 24යි දෙකක් ඉතුරුයි 4 වරක් 1 4යි 2යි 6යි බිංදු දෙකක් තියෙනවා රුපියල් 6400ක් වෙනවා. ඊළඟ අවස්ථාව TC හොයන විදිය කියලා දීලා තියෙනවා ATC ගුණ කිරීම Q වලින්. ඒ කියන්නේ මෙන්න මේ සමතුලිත ලක්ෂයට අදාළව පල්ලෙහාට අඳින රේඛාව ATC වක්‍රයේ ස්පර්ශ කරන අවස්ථාවේදී තියෙන අගය. ATC වක්‍රයේ ස්පර්ශ කරන අවස්ථාවේදී තියෙන්නේ 100යි. එහෙනම් 100 කියන අගය තමයි එන්න ඕනේ. 100 ගුණ කිරීම ප්‍රමාණය 40යි. එතකොට එනවා 4000ක් රුපියල්. දැන් එහෙනම් අපිට ලාභය ගණනය කරන්න පුළුවන්. ලාභය හැදෙන විදිය දන්නවා. ලාභ සූත්‍රය අපි දැම්මා. TR ඉන්න TC වලින්. එතකොට TR 6400යි TC 4000යි. එහෙනම් 6400න් 4000ක් අඩු වුනහම රුපියල් 2400ක් වෙනවා. රුපියල් 2400යි. එනාගේ ධනාගයක් නිසා ඒක අනිවාර්යෙන් මොන ලාභයක්ද? අතිප්‍රාමාණික ලාභයක්. එනාගේ ධනාගයක් නිසා අතිප්‍රාමාණික ලාභයක් වෙනවා. ඊළඟට ආයතනය ආයතනය නිෂ්පාදනයේ අත්හිටුවීමට තීරණය කරනු ලබන්නේ කවර මිලකදීද? ඇත්තටම අත්හිටුවනවම කියලා කියන්න බෑ. ඊට වඩා අඩු වුණොත් අනිවාර්යයෙන්ම වහලා දානවා. ඒ තමයි අපි කලින් ඉඳන්ම කතා කරපු කොටස. AVC වක්‍රයේ අවම ලක්ෂය තමයි ආයතනයක වැසුම් ලක්ෂය. ඒ මිලවත් අනිවාර්යයෙන්ම ආවරණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ආයතනය වහලා දානවා. ඒ නිසා මෙන්න මේකට අදාළ මිල තමයි එන්න ඕනේ. එහෙනම් රුපියල් 40ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ AVC වක්‍රයේ අවම ලක්ෂයේ අගය තමයි උත්තරේ විදිහට එන්න ඕනේ. AVC වක්‍රයේ අවම ලක්ෂයේ අගය රුපියල් 40ක් තමයි මේ කොටසට අනුව මේ ගානට අනුව. ඒකාධිකාරී කර්මාන්තයක් තුළට ප්‍රවේශ වීමේ බාධක යනුවෙන් අදහස් වන්නේ කවරක්දැයි උදාහරණ දෙකක් භාවිත කරමින් පැහැදිලි කරන්න. එතකොට මේ ප්‍රශ්නේදී අදහස් කරන්නේ
ඒකාධිකාරී වෙළඳපොළක් තුල ඇත්තටම ආයතන නැත්තම් සැපයුම් කරුවෝ නිෂ්පාදන ආයතන එක්කෙනයි ඉන්නේ. එහෙම වෙන්න හේතුව තමයි ස්වාභාවික බාධා හෝ કૃතිම බාධා එහෙමත් නැත්තම් නෛතික බාධා නිසා වෙළඳපොළට එන්නට අපහසු කරලා තියෙනවා. බාධාවක් පමුණුවලා තියෙනවා. එහෙම බාධාවන් පමුණුවලා තියෙන අවස්ථාවන්ට උදාහරණ තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. උදාහරණ විදියට මම මෙන්න මේ ටික දානවා. එකක් තමයි උපාය මාර්ගික වැදගත්කමක් ඇති අමුද්‍රව්‍ය පිළිබඳ හිමිකාරීත්වය හෝ ඒවා පාලනය කිරීමේ අයිතිය. අනිත් එක බුද්ධිමය දේපල අයිතිය, ස්වාධිකාර, බලපත්‍ර, බදු ගිවිසුම්, පරිමාණානුකූල පිරිමැසුම්, ස්වාභාවික ඒකාධිකාරය කියන ඒවා ගන්න පුළුවන්. දැන් ඕකේ බුද්ධිමය දේපල අයිතිය කියන එක මම පොඩි අවස්ථා කිහිපයක් විතරක් පැහැදිලි කරන්නම්. දැන් හිතන්නකෝ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙනවා. දැන් මේ වීඩියෝ එක තව කෙනෙකුට අරගෙන දාන්න බෑ. මේක මගේම නිර්මාණයක්. එතකොට මේ සම්බන්ධයෙන් මට බුද්ධිමය මගේ බුද්ධිය වෙහෙසලා මේ කරන කාර්යයක්. ඒ නිසා මට ඒ සම්බන්ධව ඒකාධිකාරී බලයක් හම්බෙලා තියෙනවා. අනිත් එක මේක ඩවුන්ලෝඩ් කරන්න බැරි වෙන්න තමයි මම මේ වීඩියෝ එක YouTube එකට දාන්නේ. එහෙම දාන්න පුළුවන් වෙන්න හදන්න පුළුවන්. එතකොට ඔබට ඩවුන්ලෝඩ් කරලා ගන්න බෑ. එතකොට මගේ මේ කොටස වෙන කෙනෙකුට මුදල් ලිපීමේ පරමාර්ථයකින් භාවිත කරන්න තහනම්. මේකට තමයි බුද්ධිමේ දේපල අයිතිය කියලා කියන්නේ. පොත් සම්බන්ධයෙන්ුත් එහෙමම තියෙනවා. පොත් ඡායා පිටපත්වත් ගහන්න බෑ ඒ පුද්ගලයාගේ අවසරයකින් තොරව. ඒ නිසා මුද්‍රණය කිරීම සපුරා තහනම් කියලා ඒ පොතේ මුල් පිටු 2-3 ඇතුළත අන්තර්ගත කරලා තියෙනවා. ඔබ දැකලා ඇති. තව එකක් ගත්තොත් පරිමාණානුකූල පිරිමැසුම්. මහා පරිමාණ නිෂ්පාදනයක් කරනකොට ඒ ආයතනය තුල බොහෝ පිරිමැසුම් ඇති වෙනවා. ඒ නිසා අලුත් ආයතනයකට පැමිණෙන්න බාධාවක් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට දුම්රිය මාර්ග කියලා හිතමුකෝ, දුම්රිය සේවාව කියලා හිතමුකෝ. පෞද්ගලික අංශයට දෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලික අංශයට ඒ රේල් පාරවල් හදලා කෝච්චි ටික ඒවා ටික අරගෙන ඒවා කරන්න අතිවිශාල මුදල් ප්‍රමාණයක් යනවා. අනිත් එක එහෙම පාරවල් ආවට ගියාට රේල් පාරවල් ආවට ගියාට හදන්න බෑ. මොකද ඒවා ඉඩම් ඔස්සේ යන්නේ ඒවා සින්නක් කර ඉඩම්. ඒ නිසා ලබා ගැනීම සම්බන්ධ ගැටලු මේ වගේ නිසා අලුත් ආයතන වෙළඳපොළට පැමිණෙනවා. අනිත් එක තමයි පරිමාණානුකූල පිරිමැසුම් කියන එකෙන් එතන අදහස් කරන්නේ මහා පරිමාණය නැති කරාට පස්සේ එයාලගේ පිරිවැය අඩුයි. අලුතෙන් ආයතනයක් ඇතුළට එනකොට ඒ අයට පිරිවැය ඉතා විශාලයි. ඒ නිසා අර අඩු මිලට ලබා දෙන මහා පරිමාණ ආයතනයේ මිලට ලබා දීමේ හැකියාවක් නැහැ කියලා තමයි එතනදී කියන්නේ. අමුද්‍රව්‍ය හිමිකාරීත්වය තුලත් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ස්වාභාවික කාරණයක් මත පදනම් වෙලා ඛනිජ තෙල් සම්බන්ධයෙන් OPEC සංවිධානයේට විශේෂයෙන් මැද පෙරදිග රටවල් වලට ඉබේම ඒකාධිකාරයක් හම්බෙලා තියෙනවා. රත්රන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට ඒකාධිකාරී තත්ත්වයක් හම්බෙලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට උදාහරණ විදිහට දක්වන්නට හැකියාවක් තියෙනවා. දරුවනේ ඔබට ලැබී ඇති 22 වෙනි ප්‍රශ්නයේ පූර්ණ තරඟකාරී වෙළඳපොළ ව්‍යුහයක් සහ කතිපයාධිකාරී වෙළඳපොළ ව්‍යුහයක් අතර දක්නට ලැබෙන වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. හරි පහසුයි මේ ලක්ෂණ සම්බන්ධයෙන් අහන ඕන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න chart එකක් හදලා තියෙනවා. ඒ chart එක ඉදිරියේදී ඔබටද YouTube මගේ නාලිකාව පරිශීලනය කරන ඔබටද ලැබෙන්නට සලස්සන්නම්. පන්තියේ දරුවන්ට මම උගන්වලා තියෙනවා ඒ chart එකේ. chart එක බැලුවට පස්සේ ලක්ෂණ ඕනම වෙළඳපොළක ඉතා පහසුවෙන් ඔබට මතක තියාගන්නට හැකියාවක් තියෙනවා. එතකොට පූර්ණ තරඟයේ සහ කතිපයාධිකාරය මේ වෙළඳපොළවල් දෙකට උදාහරණ දෙකක් මතක තියාගන්න. එකක් වී වෙළඳපොළ ගන්නවා. කතිපයාධිකාරයට සිමෙන්ති වාණිජ බැංකුව වගේ වෙළඳපොළක් ගන්නවා. මුලින්ම ගන්නවා සැපයුම් කරුවන් නැත්නම් ආයතන සංඛ්‍යාව. එහෙනම් වී වෙළඳපොළ තුල පූර්ණ තරඟයේ තුල සැපයුම් කරුවෝ නැත්නම් ආයතන අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. සිමෙන්ති කතිපයාධිකාරයට අයිති එහෙනම් ආයතන 14ක්. ඉතා ස්වල්ප ප්‍රමාණයක් තමයි ඉන්නේ කියන කාරණේ ගන්න පුළුවන්. ඊළඟ කාරණේ විදියට ගන්න පුළුවන් භාණ්ඩයේ ස්වරූපය. පූර්ණ තරඟයේ යටතේ සමජාතීය භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ. එක වගේ භාණ්ඩ තමයි නිෂ්පාදනය කරන්නේ. ඊට පස්සේ කතිපයාධිකාරය තුල භාණ්ඩයේ ස්වරූපය තමයි ප්‍රභේදනයේ සහිත හෝ
රහිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමජාතීය හෝ ප්‍රභේදනයේ සහිත වේ කියලා තමයි එන්නේ. ඊට පස්සේ ප්‍රවේශය. පූර්ණ තරංගකාරී වෙළඳපොළකට ප්‍රවේශ වෙන්න බාධාවක් නැහැ. ඒ නිසා අබාධ ප්‍රවේශයක් සහ පිටවීමක් තියෙන්නේ. ආයතන 14යි ඉන්නේ ඊටම සුළු ප්‍රමාණයයි ඉන්නේ කතිපයාධිකාරය තුළ. ඒ කියන්නේ යම් බාධාවක් තියෙනවා. ඒ නිසා ප්‍රවේශයට බාධාවක් තියෙනවා. ප්‍රවේශයේ බාධාකාරී වේ කියලා තමයි එන්නේ. ඊළඟ අවස්ථාව විදියට ගන්න පුළුවන් පූර්ණ තරංගයේ තුල ආයතන අතර අන්‍යෝන්‍ය රඳා පැවැත්මක් නැහැ. හැබැයි කතිපයාධිකාරය තුල ආයතන අතර දැඩි අන්‍යෝන්‍ය රඳා පැවැත්මක් තමයි තියෙන්නේ. තව එකක් විදියට ගන්න පුළුවන් පූර්ණ තරංගකාරී ආයතනයක් මිල ගණුවෙකු විදිහට තමයි කටයුතු කරන්නේ. ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වන මිල පූර්ණ තරංගකාරී ආයතනයක් බාර ගන්නවා. ඒ නිසා තමයි මිල ගණුවා විදිහට සලකන්නේ. කතිපයාධිකාරය තුල ඉහළ සිට පහළට බෑම් වන ඉල්ලුම් වක්‍රයකට තමයි මුහුණ දෙන්නේ. මෙන්න මේ වගේ ලක්ෂණ තමයි දෙකක් මෙතනදී සඳහන් කරන්න තියෙන්නේ. ඒ ලක්ෂණ දෙකක් කියලා කියන්නේ යුගල දෙකක් තමයි එතනදී සඳහන් කරන්නට ඕනේ. ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ ආර්ථික බදු කුලිය හා සංක්‍රාම ඉපයීම් අතර තියෙන වෙනස. සංක්‍රාම ඉපයීම් කියලා කියන්නේ කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා එම සාධකය අපේක්ෂා කරන අවම මිලට තමයි සංක්‍රාම ඉපයීම් කියලා කියන්නේ. දැන් මම රැකියාවක් කරනවා නම් ඒ රැකියාවේ බලාපොරොත්තු වෙන අවම වැටුපක් තියෙනවා. ඒ අවම වැටුපට තමයි සංක්‍රාම ඉපයීම් කියලා කියන්නේ. ඒ අවම වැටුපවත් ලැබෙන්නේ නැත්නම් මම ඒ රැකියාවේ ඉන්නේ නැහැ. ඒ රැකියාවෙන් අයින් වෙලා වෙනත් රැකියාවකට මම අපේක්ෂා කරන වැටුපක් හම්බ වෙන රැකියාවකට යන්න හදනවා. ඒක තමයි සංක්‍රාම ඉපයීම. ඒ අවම වැටුපට තමයි නැත්නම් අවම මට්ටමට කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගැනීම සඳහා අවශ්‍ය අවම මිලට තමයි කියන්නේ සංක්‍රාම ඉපයීම් කියලා. මෙතනදී විශේෂයෙන් මතක තියාගන්න කිසියම් නිෂ්පාදන සාධකයක වර්තමාන භාවිතයේ ආවස්තික පිරිවැය තමයි සංක්‍රාම ඉපයීම් මගින් නිරූපණය කරන්නේ. ආර්ථික බදු කුලිය කියලා කියන්නේ ඒ නිෂ්පාදන සාධකයක් අපේක්ෂා කරන අවම මිලක් තියෙනවනේ. ඒ අවම මිලට වඩා වැඩිපුර ලැබෙන ප්‍රමාණය තමයි එතනදී ආර්ථික බදු කුලිය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට මම 20000ක රුපියල් 20000ක අවම වැටුපක් බලාපොරොත්තු වෙනවා නම් ඒකට තමයි සංක්‍රාම ඉපයීම් කියලා කියන්නේ. ඒ වුණාට ආයතනය තුලින් මට ලබා දීලා තියෙනවා නම් රුපියල් 30000ක් එහෙනම් 10000ක් වැඩි නේද? ඒකට තමයි ආර්ථික බදු කුලිය කියලා අදහස් කරන්නේ. 24 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ ආර්ථික බදු කුලිය යනු කුමක්ද? දැන් ඒක සඳහන් කරා. මොකක්ද ආර්ථික බදු කුලිය කියලා කිව්වේ? කිසියම් නිෂ්පාදන සාධකයක් පවත්නා භාවිතයේ රඳවා තබා ගන්නට ගෙවිය යුතු අවම මිලක් තියෙනවා. ඒකට සංක්‍රාම ඉපයීම් කිව්වා. ඒ අවම මිල ඉක්මවා ලැබෙන ප්‍රමාණයට කිව්වා ලැබෙන මිලට කිව්වා ආර්ථික බදු කුලිය කියලා. ඊළඟට අහනවා නිෂ්පාදන සාධකයකට ආර්ථික බදු කුලියක් උපයාගත හැකි වන්නේ කවර තත්වයක් යටතේද? මේක තීරණය කරන්නේ සම්පූර්ණයෙන්ම සැපයුම් නම්‍යතාවයේ මත. එතනදී සැපයුම් නම්‍යතාවයේ යටතේ පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙනවා නම් සැපයුම් නම්‍යතාවයේ යටතේ පූර්ණ අනම්‍ය සැපයුමක් තියෙනවා නම් මිල ප්‍රමාණය මිල රුපියල් ප්‍රමාණය ඒකක පූර්ණ අනම්‍ය සැපයුමක් තමයි තියෙන්නේ. ඔන්න සැපයුම් වක්‍රයේ පූර්ණ අනම්‍යයි. ඒ වෙලාවේ හැදෙන මෙන්න මේ සම්පූර්ණ කොටසම ආර්ථික බදු කුලියට අයිති වෙනවා. අනිත් පැත්තට ගත්තාම පූර්ණ නම්‍ය සැපයුමක් මිල රුපියල් ප්‍රමාණය ඒකක පූර්ණ නම්‍ය සැපයුමක් එතකොට මේ හැදෙන කොටුව සම්පූර්ණයෙන්ම සංක්‍රාම ඉපයීම් වෙනවා. ඒ කියන්නේ ආර්ථික බදු කුලියක් නැහැ. එතකොට මෙතනදී මුළු ඉපයීම් සම්පූර්ණයෙන්ම ආර්ථික බදු කුලියෙන් සමන්විතයි. මෙතනදී මුළු ඉපයීම් සම්පූර්ණයෙන්ම සංක්‍රාම ඉපයීම් කියන කොටසෙන් සමන්විතයි. එසේනම් දරුවනේ
හතරවෙනි නිපුණතාවය. එහෙම නැත්නම් වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතන තාර්කිකව හැසිරෙන ආකාරය සහ නිෂ්පාදන සාධක වෙළඳපොළ හැසිරීම ගවේෂණය කිරීම කියන කොටසට අදාළව පහුගිය අවුරුදුවල අහලා තියෙන දෙවන පත්‍රයට අදාළ ප්‍රශ්න තමයි අපි මේ විදිහට සාකච්ඡා කරේ. ඒ ඉතා හොඳින් අධ්‍යයනය කරන්න, නැවත නැවත අධ්‍යයනය කරන්න. එවිට විභාගයේදී අහන ඕන ප්‍රශ්නයකට ඔබට පිළිතුරු සපයන්නට හැකියාව ලැබේවි. මෙම කොටසට අදාළව බහුවර්ණ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට ඔබට අවස්ථාව ලබා දෙන්නටයි මේ සූදානම. ඔන්ලයින් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඔබට විභාගයට පිළිතුරු සැපීමට අවස්ථාව ලබා දෙන්නටයි සූදානම් වන්නේ. මේ මගේ වීඩියෝවට පහලින් මාතෘකාව තියෙන තැන මෙන්න මේ වගේ සංකේතයක් ඇති. මේ සංකේතය ක්ලික් කරන්න. එතකොට මම දාලා තියෙන විස්තරය එනවා. විභාගයට පෙනී සිටින්නට ඕන ලින්ක් එක එතන පල්ලෙහෙන් මම දාලා තියෙනවා. ඒ ලින්ක් එක ක්ලික් කරලා ඒ විභාගයට පෙනී සිටින්න, ඒ විභාගයට පෙනී ඉඳලා ඔබට හිමි ලකුණු ගන්න මොනවද ප්‍රශ්න වරදින්නේ, ඒවට නිවැරදි පිළිතුරු මොනවද දෙන්නේ කියලා හොඳින් අධ්‍යයනය කරන ලෙස ඔබට මතක් කර සිටිනවා. ඔබට යම් ගැටලුවක් ආවොත් ගණනය කිරීම ආශ්‍රිත ගැටලු විසඳන්න මම ඉදිරියේදී එම ගැටලු निराकරණය කරලා දෙන්න වෙනම වීඩියෝ එකකින් ඔබට බහුවර්ණ ප්‍රශ්න ගණිතමය කොටස් ඉදිරිපත් කරන්නම්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.